පේනවද රුවින්? ඔව් සර් පේනවා. හරි. මේමයි ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑමින් කියන්නේ දැන් අපි අර ඉගෙන ගත්ත දැන් මොකක් හරි ප්‍රශ්නයක් ආවම විවිධ වර්ගයේ ප්‍රශ්න එනවනේ අපිට ප්‍රායෝගික. එතකොට මේ ප්‍රායෝගික ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපි කරන්නේ අපි සොලියුෂන්ස් හොයන්න ඕනේ, විසඳුම් හොයන්න ඕනේ. එතකොට අපි විසඳුම් හොයන්නේ නිතරම දැන් ඔයත් ප්‍රෝග්‍රෑමර් කෙනෙක්, මමත් ප්‍රෝග්‍රෑමර් කෙනෙක්, තව ළමයෙක් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට අපි තුන් දෙනා දකින විදිය තුනක්. දකින පියවර තුනකින් දකින්න. එතකොට එක එක්කෙනාට ප්‍රශ්නෙට යන පියවර ගන්න වැඩි වෙන්න පුළුවන්. පියවර ගන්න වැඩි වෙලා ආයේ මොකක් හරි අතරමඟ එඩිට් කරන්න වුණොත් නැත්නම් ඒ ඉන්න කෙනා රැකියාවෙන් අයින් වෙලා ගියොත් මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. රැකියාවෙන් අයින් වෙලා ගියොත් ඊළඟට රැකියාවට ඉන්න කෙනාට අර කෝඩ් ගහලා තියෙන කෝඩ් එක තේරුම් නැති වුණොත් අරකේ අප්ඩේට් එකක් හදන්න උනාට හදාගන්න බෑ. ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඒ නිසා ඔය ඔක්කොටම තේරුම් ගන්න පුළුවන් විදියට තමයි මේ කෝඩ් එක ආපු තැන තේරුම් ගන්න පුළුවන් විදියට තමයි අර ෆ්ලෝ chart එකෙන් ඇන්දේ. ඒ කියන්නේ ෆ්ලෝ chart එක ඔස්සේ ගිහිල්ලා තර්ක කරලා තමයි අපි ප්‍රශ්නේ අඳුරගන්නේ. ෆ්ලෝ chart එකකින් තමයි අපි ප්‍රශ්නෙට ඔප්ෂන් එක දෙන්නේ. හිත ඔප්ෂන් එක දෙන්නේ. එතකොට ස්ක්‍රැච් එකේ කරන්නේ ඒ එන ප්‍රශ්නේ අපි ෆ්ලෝ chart එකක් ඇඳගෙන අපේ ප්‍රශ්නේ ෆ්ලෝ chart එකක් ඇඳගෙන අපි මේක එක්සිකියුට් කරලා බලනවා. ඒ කියන්නේ රන් කරලා බලනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක කොහොමද වැඩ කරන්නේ කියලා රන් කරලා බලනවා. ඔයාලට මුලින්ම මේ ෆ්ලෝ chart සම්බන්ධ වැඩවලදී මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රැක්ටිකල් ටූල් එකක් විදිහට ඉගෙන ගන්න තියෙන්නේ ස්ක්‍රැච් එක. ස්ක්‍රැච් කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් මේ ටූල් එක. හරි චූටි ප්‍රෝග්‍රෑම්ස් ලියන්න තමයි මේක භාවිතා කරන්නේ. පුංචි ප්‍රෝග්‍රෑම්ස් ලියන්න භාවිතා කරනවා. ඔයාලා ස්ක්‍රැච් එක ඩවුන්ලෝඩ් කරා නම් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගලන්ට තියෙන්නේ. ස්ක්‍රැච් එක ඩවුන්ලෝඩ් කරගත්තා නම් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එවි. ටිමරු ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වුණාද? තාම ඩවුන්ලෝඩ් වෙන. හරි. පහමිට ඉන්ස්ටෝල් කරගන්න මම මේ Windows 10 එක. මේ වගේ ඊට අඩු එකද තියෙන්නේ? 7 එක සර් තියෙනවා. 7 වලට එතන පෙන්වන්නේ නැද්ද සපෝටිව් එක? රික්වයර්මන්ට් වලට පෙන්වන්නේ. ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැද්ද එතකොට ඔයාලට? නෑ සර් ඩවුන්ලෝඩ් වෙනකම් මේ ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. පුළුවන් මේ Chrome එකට Chrome OS එකක් දුවන එකක් උඩ පුළුවන් කියලා කියනවනේ පුළුවන් ඒ. මේකේ සයිට් එකේ තියෙන හැටියට පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. අපි මේ ටියුට් එකට ගියොත් introduction to scratch programming ගත්තම මුලින්ම අපි දැනගන්න ඕනේ program එකක් කියන්නේ මොකක්ද? programming language එකක් කියන්නේ මොකක්ද කියලා. program එකක් කියන්නේ මොකක්ද? programming language එකක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද නිකන් program එකක් කියලා මම කලින් කියලා දීලා තියෙනවා. computer program එකක් කියන්නේ මොකක්ද? මොන වගේද? What is the meaning of the computer program? මොකද්ද රුවින් කියලා දීලා තියෙන්නේ? පරිගණක වැඩසටහනක් කියන එක කියලා දීලා තියෙන්නේ කොහොමද? Programming is a collection of instructions වල එකතුවක්. ඒ කියන්නේ අපිට පරිගණකයකින් වැඩ කරගන්න වුණාම අපි පරිගණකයට දෙන instructions උපදෙස් වල collection එකක් එකතුවක්. අපට පරිගණකයකින් කරගන්න ඕන වැඩක් සඳහා අපි පරිගණකයට ලබා දෙන උපදෙස් සමූහයකට තමයි කියන්නේ මොකක්ද? ප්‍රෝග්‍රෑම් එකක් කියලා. නැත්නම් software එකක් කියලා. ඔයාලට මම කලින් පාඩමේදී කියලා දුන්නා software කොටස් දෙකක් තියෙනවා. මොනවද කොටස් දෙක? ලෝකේ තියෙන softwares මොන කොටස් දෙකටද බෙදන්නේ තිමරු? operating system කියන්නේ එක කොටසක් විතරයි. software ප්‍රධාන කොටස් දෙකයි. මොනවද කොටස් දෙක උනේ? පොදු කාර්ය මෘදුකාංග විශේෂ කාර්ය මෘදුකාංග. ඊට කලින් කැටගරි දෙකකට බෙදුවා. software කොටස් දෙකක් තිබුණා මොනවද?
යෙදුම් මෘදුකාංග නෑ system software and අනිත් එක මොකද්ද අනිත් එක application software මතකද application softwares system softwares කොටස් තුනයි මොනවද එකක් ඔයගොල්ලෝ කියව විදිහට operating system එක අනිත් එක utility programs utility programs තව මොනවද තව එකක් කියලා දුන්නා හා language translation ආන්න හරි language translators application software කොටස් දෙකකට බෙදුවා මොනවද general purpose application softwares and special purpose application softwares කියලා කැටගරි දෙකකට වෙන් කරා හරි මම ඊළඟ දවසේ ළමයි පේපර් එකක් දෙනවා මම ඊයේ 6 වසරේ අයට පේපර් එක දුන්නා රොවින් ලිව්වනේ පේපර් එක රොවින් පේපර් එක ලිව්වා ඒගොල්ලෝ ඔක්කොටම 90 ගාණක් තිබුණා 90 ගාණට වඩා තිබුණා එකම එක ළමයෙකුට 72ක් තිබුණා අනිත් ඔක්කොටම 90 ගාණට වැඩි ඔයාලටත් මේ විදිහටම පේපර්ස් දෙකක් දෙනවා මේ ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එක කවද්ද කිව්වේ ටර්ම් ටෙස්ට් එක මාර්ච් නෑ මේ ඔයාලටත් අර දැන් 10 11 වසර ඉන්න අයියලා අක්කලාට මේ දවස්වල එක්සෑම් තියෙනවනේ ඒ වගේ ඔයාලටත් දැන් ඉස්කෝලෙන් එකක් හදලා දෙනවා ඉස්කෝල මට්ටමින් එකක් හදලා දෙනවා දිනයක් ගියා ඉස්කෝලේ ගොඩක් වෙලාවට ලබන සතියේ තේනවා මේ මාතර හම්බන්තොට කලාපවල පළාත්වල මේ ගල්ලේ අම්බලන්ගොඩ ඉස්කෝල ටිකේ දේවි ලබන සතිය හෝ ඊට පස්සේ සතිය ඉස්කෝලෙන් දැනුවත් කරයි ගොඩක් වෙලාවට 10 වෙනිදාන් පස්සේ දේවි අනිවාර්යයෙන්ම දෙවනි වාරය වෙනකම් තියෙන පාඩම් ටිකෙන් තමයි පේපර් එක හදන්නේ දෙවනි වාරය වෙනකම් තියෙන පාඩම් ටිකෙන් හදන්නේ අපි මේ කලින් මොඩල් පේපර්ස් ටිකක් අරගෙන කරමු ඒ නිසා මම ඔයාලට ලබන සතියේ පේපර් එක කරවනවා හරි ඔව් ස්ක්‍රැච් එක සර් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරා ඒ වුණාට ඒකේ ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ නැහැනේ අයිකන් එක ආවද ඩෙස්ක්ටොප් එකට ඔව් සර් ඩබල් ක්ලික් කරලා චූටි වෙලාවක් තියන්නකෝ බලන්න හරි ඔන්න programming language කියන කොටසේ ඉන්නේ අපි මුල්ම කොටස කියනම කොහොමද in our daily life we perform many tasks from the dawn to dusk ඒ කියන්නේ අපි මේ ගොඩ වැඩක් කරනවා කොහොමද වැඩ කරන්නේ දවස පටන් ගත්තම දවස ආරම්භයේ සිට අවසානය වෙනකන් එක දිගට වැඩ කරගෙන යනවා අපේ daily life එකේ හරි එතකොට any task that we perform included various steps එක ඔයාලට මම තියරි එක කරනකොට කියලා දුන්නා මේකේ අපි එක වැඩවලට යොදාගන්න එක පියවර සමහර වෙලාවට පියවර පිළිවෙලටම කරන්න ඕනේ තවත් සමහර වැඩවලට ඒ ඕඩර් එකට පිළිවෙලටම අවශ්‍ය වෙන්නේ නැහැ any task that we perform included various steps example එකක් විදියට ඔයාට පඩිපෙළක් නගින්න ඕන වුණොත් ඔයා කොහොමද ස්ටාර්ට් කරන්න ඕන පඩිපෙළක් නගින්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ තියෙන ෆ්ලෝ එක නම් මෙන්න ෆස්ට් මේකට නගිනවා ඊළඟට මේකට නගිනවා 1 by 1 නගින්න පුළුවන් නේද මේ විදියට පඩිපෙළේ ඔව් හරි තව ළමයෙකුට ඕනම් පුළුවන් 1 by 1 නගින්න නැතුව steps 2 ගන්න නගින්න පුළුවන් මේ මෙහෙම ගියත් අන්තිමට යන්නේ කොතනද ෆයිනල් ගෝල් එකටනේ ඒ කියන්නේ සෙකන්ඩ් ෆ්ලෝ එකට හරි ගොඩක් වෙලාවට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ නම් ෆස්ට් ෆ්ලෝ එකට යනවා නැත්නම් සෙකන්ඩ් ෆ්ලෝ එකට යනවනේ මම පඩිපෙළ නගිද්දි එතකොට various steps එක ළමයේ step එකයි අනිත් ළමයේ steps දෙකයි ඒ වුණත් ආන්සර් එක එකයි හැබැයි අපි ඔක ඇල්ගොරිතම් එකකට කන්වර්ට් කරත් වෙනසක් වෙනවද ඇල්ගොරිතම් එකකට යනකොට ස්ටෙප්ස් ගන්න අඩු වෙනවා ස්ටෙප්ස් ගන්න අඩු වෙලා තියෙනවා හරි දැන් පඩිපෙළ දැන් අපි හිතමු වෙන වැඩ පඩිපෙළට අමතරව වෙන එක්සැම්පල් එකක් හිතමු මෙන්න මේ වගේ එක්සැම්පල් එකක් හරි දැන් අපි
දැන් මේ පළවෙනි පින්තූරයෙන් මම ඩිස්ක්‍රයිබ් කරන්නේ දැන් අපේ ඩේලි ලයිෆ් එකේ අපි උදේ ඉඳලා හවස වෙනකන් එක එක වැඩ කරනවා. එක එක දිශාවලට හැරි එක එක පැතිවලට හැරි එක එක ඉරියව්වෙන් වැඩ කරනවා. එතකොට මේ අපි කරන වැඩත් එක්ක අපි කරන ස්ටෙප්ස් ගන්න පුළුවන් තරම් අඩු කරගන්නද බලන්නේ වැඩි කරගන්නද බලන්නේ. ඔයාලා වැඩක් කරද්දී ස්ටෙප්ස් ගන්න අඩු කරනවද වැඩි කරනවද? අඩු කර පුළුවන් තරම් අඩු ස්ටෙප් එකකින් කරන්න බලන්නේ. ඇයි එහෙම කරන්නේ? වෙලාව යනවා අඩුයි. අන්න හරි. වෙලාව යනවා අඩුයි. එකක් කම්මැලි. පියවර ගොඩක් කර ඉන්න එක කරදරයිනේ. හැබැයි අපට අනිවාර්යෙන් ඕනේ. හරි? අනිවාර්යෙන්ම ඕන පියවර ටික තියනවද නැද්ද අපි? තියෙන පියවර ටික තියෙන්නම ඕනේ. ඒ අනිවාර්ය ඕන පියවර ටික. ඒ කියන්නේ ඒ කියන්නේ requirements තියෙන අත්‍යවශ්‍ය දේවල්. අත්‍යවශ්‍ය දේ specific action ටික අනිවාර්යෙන්ම introduce කරනවා. ඒ කියන්නේ ඉදිරිපත් කිරීමක් අපි කරනවා. ඒ ටික නැතුව ඉස්සරහට යන්න බෑ. හරි? ඊළඟට note එකේ කියනවා ඔයාලට පේනවා ඇති we complete it step by step in practical in particular sequence. එතකොට අපි ඒක නිශ්චිත අනුපිළිවෙලකට තමයි සම්පූර්ණ කරන්නේ. program එකත් මෙහෙමයි. අපි program එකකට දෙන instructions දෙන්නේ. program එකකට instructions දෙන්නේ order එකකට. එකෙන් එකට දෙන්නේ. පියවරෙන් පියවරට තමයි දෙන්නේ. හරි? එතකොට අපි දෙන instruction microprocessor එක මගින් හරියට ඒවා මේ කළමනාකරණය කරලා manage කරලා output එකක් විදියට දෙනවා. අපි input එකක් විදියට instruction දෙනවා order sequence එකකට processor එක මගින් ඒ order sequence එකට ගැලපෙන විදියට processing එක කරනවා. finally processor එක data ටික send කරනවා RAM එකට output එක විදියට. ඒ RAM එකට send කරන output එක තමයි අපි display එකේ දැක ගන්න. ඒක තේරෙනවද? ඔව් සර්. එතකොට ඕනම program එක computer program එකක් කියන්නේ collection of instruction වල එකතුවක් තමයි ඕනම computer program එකක් කිව්වත් සාමාන්‍ය program එකක් කිව්වත් තියෙන්නේ. එතකොට මේ program එකක් කිව්වම මේ program එකක් run වෙන්නේ කොහොමද? නැත්නම් example එකක් විදියට program එක වැඩ කරන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. example එකක් ඔන්න මම දාලා තියෙනවා මොකද්ද? suppose a teacher asks Tanuli. Tanuli කියන ළමයෙක්ගෙන් අහනවා to bring the notebooks of his classroom from computer lab. ඒ කියන්නේ දැන් එයා මේ දැන් ඉන්න classroom එකේ ඉන්නේ. classroom එකෙන් එළියට ගිහිල්ලා මේ computer lab එකෙන් පොතක් අරන් එන්න කියලා කියනවා. කියනවා කොහොමද? since she is the new in the school. මේ Tanuli කියන ළමයා ඉස්කෝලේට අලුත් ළමයෙක්. එහෙනම් ටීචර් මෙයාට යන්න way එක. ඒ කියන්නේ පාර හරියට කියන්න ඕනේනේ. So she guide him to way to reach to computer lab. ඒ කියන්නේ computer lab එකට යන්න හරියට way එක දෙන්න ඕනේ ටීචර් විසින්. හරි way එක දුන්නේ නැති වුණොත් ඔය Tanuli කියන ළමයා lab එකට යාවිද නැත්නම් වෙන කොහේ හරි යයිද? වෙනකොට ඇයි හේතුව මොකද්ද? She is the දන්න එකක් also she is the new එම කියනවනේ she is the new in the school. එතකොට එයා way එක දන්නේ නැහැ. එහෙනම් අපි කිව්වොත් මුලින්ම way එක විදියට කොහොමද යන්න ඕනේ මේ program එකේ. දැන් මෙයාව අපි program කරනවා නම් මෙතන ඉඳලා මෙයා robot කෙනෙක් නම් robot එක program කරන්න ඕනේ කොහොමද? මුලින්ම classroom එකෙන් එළියට එන්න ඕනේ නේ. classroom එකේ වම් පැත්තට හැරිලා හරි දකුණු පැත්තට හැරිලා හරි එළියට එන්න ඕනේ. මුලින්ම step වෙන්න ඕනේ move the left from the classroom and go to straight. classroom එකෙන් එළියට ආවා. වම් පැත්තෙන් එළියට ඇවිල්ලා කෙලින් ගියා. ඊළඟට අපිට කියන්න පුළුවන් කොහොමද මේකට? මේ රූපේ දිහා බලලා move left from the class and go to straight. කෙලින් ගියා. එතකොට පාස් කරන්න ඕන මොනවද මේකේ හැටියට අපි? මේ ඩයග්‍රෑම් එකේ විදිහට අපි පාස් කරන්න ඕන මොනවද? පාස් කරන්න ඕන මොනවද අපි?
classroom කියක් pass කරන්න ඕනද මේ කොටු වලින් දාලා තියෙන classroom Five. pass the 5 classroom 5 then move left. oh take the මෙතනින් මේ දැන් මෙයා මෙහෙට යනවා නම් මෙයාට සාපේක්ෂව කොහෙටද හැරෙන්න ඕනේ වමටද දකුණටද Wow. වමටනේ මෙතන left එන්න ඕනේ after leaving 5 classes take a left turn ඒ කියන්නේ පන්ති කාමර පහු කරගෙන ගියාට පස්සේ වමට හැරෙන්න ඕනේ ඊට පස්සේ මොකද වෙන්න ඕනේ ආයේ move forward වෙන්න ඕනේ කොච්චරද classroom කීයක් ඉස්සරහට යන්න ඕනේද 1 2 3 4 5 6 pass කරන්න ඕනේ මොකද්ද 6 classroom then need to turn Right. need to turn right හරි move the forward then after leaving 6 class turn එන්න මෙතන left right මාරු කරලා තියෙනවා මෙහෙට ගියා right හරි ඊළඟට turn right then again leaving 3 classroom තුනක් පහු කරා then you will reach to computer lab ඒ කියන්නේ ඔබ දැන් පරිගණක විද්‍යාගාරයට ඇතුල් වුණා එහෙනම් මෙන්න මේක තමයි program එකට අපි ලියන්න ඕන simple program එකක් නේ කොහමද simple program එක වෙන්නේ he is the person he is need to move මේ මොන axis එක දිගේද move වෙන්නේ ඕගොල්ලෝ xy coordinate system එක දන්නවනේ නේද xy coordinate system එක දන්නවනේ එතකොට මෙතන origin එක 0 නම් මෙහෙට තියෙන මොන valuesද මේ පැත්තට තියෙන්නේ minus values එතකොට මේ program එකේ අපි ලියන්න ඕනේ මෙයාගේ start එක බිඳුව නම් මෙතන value එක එන්නේ කීයද x coordinate එක එන්නේ කීයද minus 1 2 3 4 5 minus 5 නේද ඊට පස්සේ ඔන්න මෙතනට ආවා minus 5 වලට ආවා then turn left නේ turn left වෙලා ආය යන coordinate එක කොතනටද 1 2 3 4 5 6 එතකොට මෙහෙට යන්නේ එතකොට minus values එන්නේ minus 6 වලට යනවා දැන් මෙන්න මෙයාගේ point එක මෙතනට ආවා මෙතන point එකේ තිබුණා මෙතනට ආවා after that again need to move 3 step value එක කීයද එහෙනම් මෙතන එන්න ඕනේද minus 5 තිබුණා minus 3 ගියාම minus 8 එහෙනම් coordinate system එකේ තව පොඩ්ඩක් පහළ මෙන්න මෙතනට එනවා මෙයා finally එතකොට මේක තමයි මොකද්ද මෙයාගේ මොන lab එකද computer lab එක කියන්නේ මේක දැන් මෙන්න මේක අපි හිත ලියන්න ඕනේ code එක හිත code එක ලියන්න ඕනේ අපි code එකක් ලියලා බලමු හරි practical එකට code එක ගහලා බලමු මේ වගේ එකකට හරි scratch එක ආවද තිමරු නාසයේ ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ තනි සුදු පාටට පෙන්වන්න. තනි සුදු පාටට පෙන්වන්න. ඉතින් මම ඔයාලට මේකක් දාන්න හොඳ ෂෙයා කරන්නකෝ. ෂෙයා කරන්නකෝ බලන්න. ඕක ක්ලෝස් කරලා දාන්න තිමර බලන්න.
ඒ පාර මේක පිස්සුනට මොකද්ද වෙන්නේ? ස්ටක් වෙනවා. ස්ටක් වෙනවා. මැෂින් එකම ස්ටක් වෙනවද? ඕක ස්ටක් වෙන එකපාර නැති වෙලා යනවා. ඊට පස්සේ හරියනවා. මොකක් හරි එක්ස්ට්‍රා ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවා ඇති වගේ. තව චුට්ටක් වෙලා බලමු. එතකන් එන්න අපි තියරි එක ඉතුරු ටික කතා කරමු. හරි. ඊළඟට අපේ දැන් මාතෘකාව උනේ කම්පියුටර් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් and ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කියන එකනේ. එතකොට ප්‍රෝග්‍රෑම් එකක් කිව්වේ software එකක්. අපි ඉගෙනගෙන තිබුණා මීට කලින් softwares කොටස් දෙකයි. මොනවද? system software, application software. system software කොටස් තුනක් තිබුණා. application softwares කොටස් දෙකක් තිබුණා. මතක ඇති. ඊළඟට මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ආයෙ පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ. program and program language එකක් කියන එක අපි හැඳින්වීම. මේක දැන් මුලින් කිව්වා. A computer follows the stepwise instruction to complete any task which is known program. ඒ කියන්නේ කම්පියුටර් එකෙන් වැඩක් කරගන්න මොකක් හරි ටාස්ක් එකක් ඉවර කරගන්න අපි දෙන්න ස්ටෙප්ස් අපි දෙන්න ඕන පියවර ස්ටෙප් වයිස් වෙන්න ඕනේ. පියවරෙන් පියවර අනුපිළිවෙලට දෙන්න ඕනේ. ඒ අනුපිළිවෙලට තමයි අපි අනුපිළිවෙලට දුන්නම තමයි මයික්‍රෝප්‍රොසෙසර් එක මගින් ඒක ප්‍රොසෙස් කරනවා කියලා කියන්නේ. මයික්‍රෝප්‍රොසෙසර් එක මගින් ප්‍රොසෙස් කරනවා කියන්නේ එතකොට. හරි. පරිගණකයකින් කිසියම් කාර්යයක් ඉටු කර ගැනීමට ලබා දෙන උපදෙස් සමූහයක් පරිගණක වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය. හරි. කම්පියුටර් එකකින් අපිට වැඩක් කරගන්න ඕනම අපි දෙන්න ඕන ඉන්ස්ට්‍රක්ෂන්. හැබැයි මේක ඕඩර් සීක්වෙන්ස් එකකට දෙන්න ඕන. ඒ ඉන්ස්ට්‍රක්ෂන් ඕඩර් එකකට එක පිළිවෙලකට දෙන්න ඕන. A program is also called software. program කියන එක අපි හඳුන්වනවා softwares කියලා. which is tell you computer to do. ඒ දැන් කම්පියුටර් එකකින් කරන හැම වැඩක්ම අපි කරන්නේ මේ කරන්න පුළුවන් හැම වැඩක්ම කරන දේවල් ඔක්කොම කරන්නේ මේ softwares හරහා. සිංහලෙන් කියවොත් එම වැඩසටහන් මෘදුකාංග ලෙස හඳුන්වනවා. මේක ඉතින් දන්නවා. program එකක් කියන්නේ software එකක් නැත්නම් මෘදුකාංගයක්. everything that the computer does from starting up to shutting down is done by a computer program. ඒ කියන්නේ කම්පියුටර් එක on කරපු වෙලාවේ ඉඳලා කම්පියුටර් එක අපි shut down කරනකම්ම වැඩ කරන්නේ මොකක්ද? power on කරපු වෙලාවේ ඉඳලා shut down කරනකම්ම ක්‍රියාත්මක වෙන්නේ මේක program එකකට. නැත්නම් software එකක් මගින් තමයි දුවන්නේ. මුලින්ම switch off on කරාම power plug කරලා switch on කරාම ඔයාලට පේනවා ඇති මුලින්ම utility program එක run වෙනවා. ඒ කියන්නේ machine එකේ තියෙන instruction. machine එකේ processor එක කවුද? මොන වගේ processor එකක්ද? RAM එක කොච්චරද? VGA කොච්චරද කියලා අර කළු පාට අකුරෙන් වැටිලා යන එකවර utility program එක දැකලා තියෙනව නේද? නෑ නේද? ලැප් එක හරි විශේෂයෙන් desktop වල පෙන්නන්නේ desktop machine on කරාම කළු පාට screen එකේ එකවර ඇවිල්ලා යන්නේ. අර CMD එකක්ද? ඈ CMD එකක්ද? CMD එකට කලින් CMD එකක් නෙමෙයි. NAS CMD එක වගේම තමයි ඒ කියන්නේ motherboard එකේ විස්තර bootable ඒ වගේ විස්තර පෙන්වන්නේ අර utilities විදියට. එහෙම ලැප් පෙන්නන්නේ. එකේ ලැප්ස් වල පෙන්වන්නේ නැහැ. ලැප්ස් වල කෙලින්ම ඒ brand name එකෙන් තමයි මේ load වෙන්නේ. උදාහරණයක් විදියට අපි හිතුවොත් Acer නම් Acer කියලා load වෙනවා. අර instructions වෙනම පෙන්වන්නේ නැහැ. BIOS වලට කියලා පෙන්වන්නේ නැහැ. desktop වල එහෙම පෙන්වනවා. on කරද්දි. චූටිම වෙලාවක් run වෙන්නේ. ඒ program එක run වෙලා මුලින්ම බලන්නේ එයාගේ hardwares ඔක්කොම වැඩ කරනවද කියලා. හරි? ඒ කියන්නේ operating system එක run කරන්න කලින් hardware නිවැරදි විදියට වැඩ කරනවද කියලා බලනවා. hardware නිවැරදි විදියට වැඩ කරන්නේ නැත්නම් example එකක් විදියට අපි හිතමු RAM එකේ ප්‍රශ්නයක් නම් එයා ඒක detect කරලා අපට පොඩි sound එකක් දෙනවා. peak 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 ගගා නිකන් අමුතු සද්දයක් එනවා. විශේෂයෙන් desktop වල මේක තේරෙනවා. මේ RAM එකේ ප්‍රශ්න ආව ගමම මේ වෙනවා. දැන් අපි display එකක් ආව නම් display එකේ අර light එක මාරු වෙවි තියෙනවා. monitors වල light එක මාරු වෙවි තියෙනවා display ඉන්නේ නැතුව. laptops වල නම් ඒක ඒ ප්‍රශ්න එන එක ගොඩක් අඩුයි.
මුලින්ම ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එක රන් කරන්න කලින් එයාගේ තියෙන හાર્ඩ්වෙයාර් නිවැරදිව වැඩ කරනවද කියලා ඒ යුටිලිටි ප්‍රෝග්‍රෑම් එකෙන් බලනවා. ඊළඟට ඒ ටික හරියට වැඩ කරනවා නම් තමයි RAM එකට දෙන්නේ ඉන්ස්ට්‍රක්ෂන්. RAM එකෙන් උපදෙස් ලෝඩ් කරන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන උපදෙස් RAM එකට ට්‍රාන්ස්ෆර් කරන්නේ අර ටික හරිනම් තමයි. නැත්නම් එතකන් ට්‍රාන්ස්ෆර් කරන්නේ නැහැ. ඒ ටික හරිනම් RAM එක මගින් ඊළඟට ඔපරේටින් සිස්ටම් එක රන් කරනවා. Windows නම් Windows run කරවන්න ගන්නවා. ඊට පස්සේ Windows run කරලා තමයි අපේ desktop එකට එන්නේ. Windows run එක වෙලා ඊට පස්සේ අපේ desktop එකට එනවා. desktop එකේ අපි වැඩ කරලා ඉවරුනහම ආයේ save කරනවා. save කරලා hard disk එකට machine එක shut down කරනවා. එතකොට machine එක starting to shutting down කියන අවස්ථාව වෙනකම්ම වැඩ කරන්නේ මොනවද? program සර් program. ඔව්. සර් මේ chat එකට ඔය අර WhatsApp වලට දාපු මේක දාන්න පුළුවන්ද ડોකියුමන්ට් එක? WhatsApp එකට දාපු document එක මේකට දාන්න ඕන. ඔව් සර්. සර් දැන් කිව්වේ සර් අර මේ අර ක්ලොක් එකෙන් වැඩ කරන බැටරියක් තියෙන ඇතුලේ ලැප් එකේ ඔව්. ඇතුලේ. ඔව්. අන්න ඒක සර් වැඩ කරන්නේ නැති වුණාම එන්නේ ඒකත් යුටිලිටි ප්‍රෝග්‍රෑම් එකක්ද? ඔව්. ඒ කියන්නේ motherboard එකේ තියෙන chip එකක් program කරලා තියෙනවා ඒ utilities වැඩ කරනවද කියලා බලන්න. ඔය real time clock එකේ battery එක බැස්සට පස්සේ දැන් මුලින්ම motherboard එකේ තියෙන IC තියෙනවනේ IC එක program කරලා තියෙනවා. එයාගේ තියෙන ඒ IC එකේ program එක වෙන්නේ hard disk එකට අදාළ දේවල් නෙමෙයි. ඒ කියන්නේ motherboard එකේ උපදෙස් දෙක තියෙනවා. ඔයාලට 9 වසරේදී ටික උගන්වනවා. motherboard එකේ instructions ටික තියෙනවා. ඊළඟට hard devices වල තියෙන instruction ටික බලනවා. මුලින්ම power on කරපු ගමන්ම වෙන්නේ motherboard එකේ තියෙන utility ටික බලනවා. specifications ටික හරියට වැඩ කරනවද කියලා බලනවා. එතකොට එතනදී detect කරොත් ඔයාගේ මේ battery එකේ CMOS battery එකේ ප්‍රශ්නයක් කියලා එයා machine එක එතනින් එහා load කරන්න දෙන්නේ නැහැ. ඔයාට කියනවා එක්ක F1 press කරන්න එක්ක F10 press කරලා ඉස්සරහට යන්න කියලා. ඒ steps ටික ගහලා ඉස්සරහට යන්න කියලා කියන්නේ. ඒකත් utility එකක්. එහෙම දේවල් වෙලා තියෙනවද? ඩෙස්ක්ටොප් එකේ තමයි සර් මොකද? ඩෙස්ක්ටොප් එකේ උනේ ලැප් එකේ නෙමෙයි. හා ඒ ලැප් එකේ සර් ඒක මේ බැටරිය මේ වුණාම හදන්න ගිහිල්ලා හදන්න දෙන්නම ඕනද? CMOS battery එකද? පුළුවන් නම් දාගන්න එක හොඳයි. ගෙදර replace කරන්න යන්න එපා. ඔයාලා ගාව tools නැහැනේ ඕන. මේ service center එකකට දීලම මේ කරගන්න. ඒ කියන්නේ මේ battery පොන් 4 පින් 4ක් තියෙන්නේ. ඒ පින් එකක් යාන්තම් පොඩ්ඩක් මේ වුණ ගමන්ම මේ කෙලවෙනවා. machine එක කෙලවෙනවා. මේ එහෙනම් මේ එකකට දාලා ගන්න. රුවින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක දාන්න දෙන්නේ නැහැ. මම copy කරලා දාන්නද දැනට? හා සර්. මේක ඔයාලට send වෙන්නේ නැහැ. මම දාන message එක. word file එක send වෙන්නේ නැහැ. හරි ඊළඟට any game that you play in your phone or computer is nothing to but a program. Even virus written for the computers are the programs. හරි එතකොට අපි ගහන ගේම් එකක් ගත්තත් ඊළඟට computer virus එකක් ගත්තත් මේ හැමදේම softwares නැත්නම් programs විදියට තමයි ලියලා තියෙන්නේ. දැන් අපි computer game එකක් ගත්තොත් ඒක special purpose application software එකක් විදිහටනේ ලියන්නේ. මම ඔයාලට ඒක කියලා දීලා තියෙනවා. computer games are the special purpose application software එකක්. ඒක amountම ඕනේ නැහැ. ඒ ගහන පිරිස අතර විතරයිනේ. එතකොට ඒක specify කරනවා. mobile games ගත්තත් ඒ වගේ. හරි. එතකොට මේ ඕනම එකක් මොකක්ද වෙන්නේ? computer program. ඊළඟට අපි දැනගෙන ඉන්න ඕනේ ලෝකේ මේ විදිහට programs කරන්න පුළුවන් languages තියෙන්නේ මොනවද කියලා. computer programs කරන්න පුළුවන් languages.
දැන් ඔයාලා ඉගෙන ගන්න සිම්පල්ම එකක්. ඒ කියන්නේ ස්ක්‍රැච් කියන එක. ස්ක්‍රැච් කියලා පාවිච්චි වෙන්නේ C තමයි වැඩිපුරම. C කියන භාෂාව. මේ තියෙන ඔයාලට නිතරම යෙදෙන programming languages ටික. ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න ඕනේ. කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන් තැන. භාවිච්චි වෙන languages මොනවද කියලා computer languages වල. මුලින්ම C. C කියන programming language එක. ඊළඟට micro C වලින් තමයි අර chip කියන ඒවා program කරන්න පාවිච්චි කරන්න පුළුවන් micro C කියන භාෂාව. ඊට අමතරව තව හොඳ එකක් වෙනවා ඔයාලට. මොකද්ද මෙතන? Java කියන computer language එක. ඊළඟට දැන් ආයේ C++. ආයේ පොඩි පන්ති වලදී ඔයාලට 11 වසරේදී ගන්නනවා 10 වසරේදී ගන්නනවා. දැන් 9 වසරෙන් ස්ක්‍රැච් එක ඉවර වෙනවා. ඊට පස්සේ ඔයාලා ඉගෙන ගන්න ළමයි Visual Basic VB. මෙන්න මේ language එක. Visual Basic. මේ language එක ඉගෙන ගන්නවා. ඊළඟට තව එකක් ඔයාලා ඉගෙන ගන්නවා 12 වසරේදී ICT කරොත් 12 වසරේදී ඔයාලා maths field එකෙන් යන කෙනෙක් හරි ඊළඟට ඔය engineering technology කරන්න යන කෙනෙක් හරි නම් ඔයාට මේ Python කියන programming language එක ඉගෙන ගන්න හම්බ වෙනවා. Python. නැත්නම් university ගියාම තමයි ආයෙ Python ඉගෙන ගන්න වෙන්නේ. හරි. ඊළඟට තව එකක් තියෙනවා ඔයාලට නිතර ඕන වෙන Pascal. Pascal පාවිච්චි වෙන්නේ ගොඩක් වෙලාවට යුනිවර්සිටි ගියාට පස්සේ. දැන් මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය කෙනෙක් ඉන්නවා PHP කියන computer language එක. PHP. ඒක නිකන් අර මේ web page development වගේ යන එකක්. database management system කියලා එකකුයි ඒකයි. ඊට අමතරව .net. මේකත් ගොඩක් popular කෙනෙක්. .net. මම මේ ඔක්කොම මේ පින්තූරේ දාලා තියෙනවා. .net. ඊට පස්සේ මේ JavaScript කියන්නේ දෙකක්. තව ඔයාලට මෙන්න මෙතනින් මේ රූපයක් පේනවා ඇති JavaScript කියලා. JavaScript. හරි. ඔන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් ඔයාලා මතක තියාගන්න ඕන දේවල් තියෙන්නේ. ඔයාගේ මට්ටමට. ඊළඟට මේ මෙන්න මෙතන වචනයක් පේනවා ඇති assembly කියලා. assembly කියලා වචනයක් පේනවද ඔයගලන්ට? මැද? ඔව් assembly ගොඩක් පරණයි. ඒක ඉගෙන ගන්න ඕන වුණොත් යුනිවර්සිටි එකේ තමයි assembly උගන්වන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි මේ අපේ ස්ට්‍රීම් එක යටතේ ඉගෙන ගන්නේ නැහැ. ඉස්කෝලේ මට්ටමේදී assembly ඉගෙන ගන්නේ නැහැ. ඔයාලා ඔය මේ ඉලෙක්ට්‍රොනික ප්‍රෝග්‍රෑම් කරනවා නම් ඒ කියන්නේ Arduino නෙමෙයි මයික්‍රෝ කන්ට්‍රෝලර් පැත්ත ඊට පස්සේ මයික්‍රෝප්‍රොසෙසර් මයික්‍රෝ කන්ට්‍රෝලර් ගැන ඉගෙන ගන්නව නම් මෙන්න මේ assembly කියන language එක තමයි මුලින්ම උගලන්ට උගන්වන්නේ. assembly language එක. මම කැම්පස් එකේ දෙවනි අවුරුද්දේ හරි තුන්වෙනි අවුරුද්දේ හරි ඉගෙන ගත්තා assembly. ඊට පස්සේ micro C වලට මාරු වුණා. micro C language එකෙන් තමයි ඊට පස්සේ මම exam කරේ. මෙන්න මේ micro C කියන එකෙන්. ඊට අමතරව Visual Basic කියන කෙනා මම ඉගෙන ගත්තා පොඩි පන්ති වල. ඒ කියන්නේ 9 වසරේ වගේ වෙනකොට මම Visual Basic ඉගෙනගෙන තිබුණා. Java ඉගෙන ගත්තත් campus ගිහිල්ලා Java language එක. ඒකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. Python ඉගෙනගෙන තිබුණා උසස් පෙළ කරද්දී. ඔය විදිහට තියෙන භාෂා ටික තමයි තියෙන්නේ. Pascal උත් මම campus එකේදී ඉගෙන ගත්තේ. Pascal කියන්නේ ඉතා හොඳ භාෂාවක්. ඒ කියන්නේ ගණිත සංඛ්‍යානය වගේ කරන අයට ගොඩක් Pascal වටිනවා. මේ ටික කොහේ හරි ලියා ගන්න මේ ඔයගොල්ලෝ පොතේ computer languages කියලා මම මේ දුඹුරු පාටින් දැම්මේ මේ ටික ලියා ගන්න. computer languages කියලා මේ ටික ලියා ගන්න. computer language පරිගණක භාෂා. මේ භාෂා වලින් තමයි අපි ඒ කියන්නේ user සහ computer එකේ hardware වලට කතා කරන්නේ operating system එක කතා කරන්නේ මෙන්න මේ language එකක් හරහා. ඉක්මනට ලියා ගන්න. ඕන ඔයාලට ඕන ටික දාලා තියෙනවා.
ලියාගත්තද ලියාගත්තද ළමයි? ඔව් හරි. ඔයාට මේ සිංහල වචන නැහැ රුවින්. ඔය වගේම මතක තියාගන්න වෙනවා. මේවට සිංහල වචන නෑ මේ භාෂාවලට. C micro C Java C++ Visual Basic Python Pascal PHP .NET JavaScript. ඔයාලගේ අයියලා අක්කලා ඉන්නව නම් මේ දවස්වල කැම්පස් එකේ අහලා බලන්න. එංගොල්ලෝ ඉගෙන ගන්නව ඇති. මෙතනින් ඔය PHP කියන ඒවා C++ Java ඔන්න ඔය භාෂා තුන ඉගෙන ගන්නව ඇති. මේවා තමයි මේ වගේන් තමයි ඔය ගේම් හදන ඒවා ඔක්කොම කරන්නේ. විශේෂයෙන් මේ PHP කියන එකෙන් තමයි දැන් වෙබ් පේජ් හදන්න, database හදන්න ඒ ඔක්කොටම ගොඩක් දේවල් වලට මේක තමයි පාවිච්චි වෙන්නේ. ඇමරිකාව වගේ රටවල් වල, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල පාවිච්චි කරන ඒගොල්ලෝ Python කියන භාෂාව. Python කියන භාෂාව. උසස් පෙළ මැත්ස් කරන කෙනෙක් වුණොත් මේ Python හොඳට තේරෙනවා. හරි. ඊළඟට සැලරි රේට් එක කොහොමද මේ වගේ යන්නේ? දැන් මේ වගේ භාෂාවක් ලියනකොට එතකොට මේ කම්පියුටර් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා software හදන අයට කියන්නේ මොකක් කියලාද අපි? software engineersලා. එතකොට දැන් ඔයාලා කවදා හරි මේ ඔස්සේ ඔයාලට මේ ෆවුන්ඩේෂන් එක දෙන්නේ software engineer කෙනෙක් වෙනවා නම් ඔයා software engineer කෙනෙක් විදියට ඉගෙන ගන්න ඕන මොන වගේ කම්පියුටර් ලැන්ග්වේජස්ද ඒ අනුවට ඔයාට යන්න පුළුවන් තැන මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. හරි. ඔයා දැන් යුනිවර්සිටි ගිහිල්ලා මුලින්ම යන්න ඕනේ ට්‍රේනින් එකකට. ට්‍රේනින් එකකට යනවා නම් software engineer කෙනෙක් වෙන්න ට්‍රේන් වෙන්න ඕනේනේ. ට්‍රේන් වෙන්න යනකොට මුලින් ඔයාට තියෙන්නේ theoretically දැනුමක් විතරයි. practical knowledge එක ගොඩාක් හොඳට නැහැ. එතකොට මාස 6ක් විතර ට්‍රේන් වෙන්න ඕනේ ඔෆිස් එක. මොකක් හරි භාෂාවක් ස්පෙસિෆික් භාෂාවක් අපි හිතමු Java කියලා. Java හරි JavaScript හරි කියලා. JavaScript පාවිච්චි කරලා ඔයාලා ඒක පුහුණු වීමක් වෙනවා. ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකක් තියෙනවා. සමහර විට ඒක කැම්පස් එකේ ඉඳිද්දිම කරන්නත් වෙනවා. නැත්නම් එළියට ගිහිල්ලා ඒ ට්‍රේනින් එක ගන්න වෙනවා. ඊට පස්සේ ඒ ට්‍රේනින් එකේදී ඔයාට ගෙවන්නේ රුපියල් 12000ක විතර වැටුපක්. ට්‍රේනින් වෙන කාලේ රුපියල් 12000ක් විතර වෙනවා. ඊළඟට ඔයා ට්‍රේනින් එක හරියට කරනවා නම් ඔයා ඒ වැඩ කරන ආයතනයෙන් ඔයාව ගන්නවා ජොබ් එකට. හැබැයි ගන්න ඔයාව probation period එක. ඒ කියන්නේ පරිවාස කාලයකට යටත් කරලායි ඔයාව ජොබ් එකට ගන්න. එතකොට ඔයාගේ පඩිය සාමාන්‍යයෙන් රුපියල් 45000ක් වගේ තමයි වෙන්නේ. හරි. software engineer කියලා ගන්නවා. හැබැයි probation ස්ථිර නෑ. ඔයාව ඕන වෙලාවක සේවෙන් එළියට දාන්න පුළුවන්. ඔයාගේ වැඩ කටයුතු ඒගොල්ලෝ නිතර අධීක්ෂණය කරනවා. ඔයාට සම්පූර්ණ programs ලියන්න එහෙම දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාව මාස 6ක් අවුරුද්දක් වගේ ඔය probation period එකේ තියාගෙන ඉඳලා ඔයා හරියට ඔයාගේ වැඩ ටික පෙන්නුවොත් ඔයාව ස්ථිර කරනවා. permanent කරනවා. ඒ ආයතනයෙන් permanent කරනවා. permanent කරලා ඔයාගේ වැටුප සාමාන්‍යයෙන් රුපියල් permanent කරද්දී 65000ක් වගේ වෙනවා. permanent කරද්දී වැටුප ලංකාවේ නම් 65000ක් වගේ තමයි වෙන්නේ software engineer කෙනෙක්. ඊට පස්සේ ඔයා අවුරුද්දක් වගේ යනකොට අවුරුද්දකට රුපියල් 10000 ගානේ වගේ පඩි එකේ සැලරි එකේ ඉන්ක්‍රිමන්ට් එකක් එනවා. ස්ථිර වුණාට පස්සේ රුපියල් 10000ක වගේ ඉන්ක්‍රිමන්ට් එකක් ඇවිල්ලා අවුරුදු දෙකක් වගේ යනකොට රුපියල් 85000ක් ලක්ෂයක් අතර පඩියකට ඔයාට ගන්න පුළුවන්. එතකොට ඔයා software engineer සැලරි එක 85000යි ලක්ෂයයි අතර. කොහොම ඉඳලා අවුරුදු 3ක් විතර යනකොට ඔයාට යන්න පුළුවන් එතනින් senior කියන level එකට. senior software engineer කියන level එකට. senior software engineer වෙනකොට ඔයාට යන්න පුළුවන් වැටුප් පරිමාණය තියෙනවා රුපියල් 1,20,000 ඉඳලා 1,60,000 වෙනකම්. 1,20,000 ඉඳලා 1,60,000 වෙනකම් ඔයාට යන්න පුළුවන්. senior software engineer ගෙන් පස්සේ යන්නේ ඔයා ඔයාගේ පහළ ඒ කියන්නේ ඊළඟ level එක. ඔයාගෙන් පහළ ඉන්න level එකට ඔයා software ලියන්නේ නැහැ. software ලියන්න ඕන theoretical knowledge එක නැත්නම් අර flow charts ඇඳලා එන්න ඕන concept එක පිළිබඳ අර ඔයාගේ පහළ ඉන්න level එකේ අයට කියලා දෙනවා. ඒක තමයි ඔයාගේ ඊළඟ role එක වෙන්නේ. එතකොට වැටුප රුපියල් 2.20ක් 2,20,000ක් 2,40,000ක් විතර වෙනවා. ඔහොම ගිහිල්ලා ටික කාලයක් ගියාම ඔයාගේ යටතේ ට්‍රේනින් පිරිසක්
හදාගෙන ඔයාට පුළුවන් අවශ්‍ය නම් වෙනම software ලියන කම්පැනියක් start කරන්න. ඔයාගේ එන කාලයත් එක්ක අවුරුදු 5ක් විතර යනකොට 5ක් 6ක් යද්දී ඔයාටම කියලා පිරිසක් දාගෙන ඔයාට softwares හදන තැනක් දාගන්න පුළුවන්. හරි ඔයාගෙම පිරිස 7-10 දෙනෙක් 20 දෙනෙක් විතර දාලා ලියන්න ගන්න පුළුවන්. එතකොට මේ software ලංකාවේට ලියන්නත් පුළුවන් පිටරටට ලියන්නත් පුළුවන්. එතකොට සාමාන්‍ය software එකක් ලියන්න කෝටි ගාණක් ගන්නවා. ලොකු software එකක් ලියන්න කෝටි ගාණක වැටුපක් ගන්න මේ කියන මුදල් අය කිරීමක් කරනවා. අතගෙන ඒක ඊට පස්සේ මාස්පතා මේන්ටේන් කරන්න ආයේ ඒ software එක මිලදී ගන්න ආයතන අපිට මාස ගානේ ගෙවනවා. ඒගොල්ලන්ගේ මේන්ටේන් කරලා දෙන්න ඒගොල්ලෝ පාවිච්චි කරන ඒවට. ඔන්න ඔය වගේ. ඔයා දැන් පිටරටක යනවා නම් සාමාන්‍යයෙන් සීනියර් software engineer කෙනෙකුට ලක්ෂ 6ත් 8ක් අතර වැටුපකට යන්න පුළුවන්. ලංකාවේ නම් 1.20යි 1.80යි අතර යන්නේ. පිටරට නම් ලක්ෂ 6යි 8යි අතර salary range එකට යන්න පුළුවන්. හරි. ඔන්න ඔය වගේ අවකාශයකට ඔයාට යන්න පුළුවන්. ඊට පස්සේ එතනින් එහා යනවා නම් ඔයාට පුළුවන් ඔය ලොකු සමාගම් එක්ක Amazon, Google ඒ වගේ ලොකු සමාගම් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ පඩිය රුපියල් ලක්ෂ 24ක් ලක්ෂ 48ක් අතර පරිමාණයකට යන්න පුළුවන්. හරි. දාලා අදහසක් ආව නේද මෙතනින් යන්න පුළුවන් පැති ගැන? ඔව් සර්. හරි. ඔන්න දාලා අදහසක් මෙන්න මේ භාෂාවලින් දැන් ඔයා මේ භාෂාවලින් මේ තියාගෙන කියන්නේ දැන් ඔයා ඉලෙක්ට්‍රොනික්ස් විද්‍යාවත් එක්ක ඉගෙනගෙන යන කෙනෙක් නම් ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙනගෙන යන කෙනෙක් නම් ඔය සැලරි එක ඊට වඩා වැඩි වෙනවා. සැලරි එක ගොඩාක් වැඩි වෙනවා ඉලෙක්ට්‍රොනික්ස් එක ඉගෙනගෙන යනවා නම්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් පැත්ත විතරක් නෙමෙයි හાર્ඩ්වෙයාර් පැත්තත් හොඳට පුළුවන් නම් ඔයාට වැටුප ඊට වඩා වැඩි ගණනකට යන්න පුළුවන්. හරි. මෙන්න මේක මේ ටික තමයි කියලා දුන්නේ. දැන් දැනට කියලා දීපුව තේරෙනව නේද හොඳට? ස්ක්‍රැච් එකට එන්න කලින් ස්ක්‍රැච් එක හඳුන්වා දීම පරිගණක භාෂා කියන්නේ මොනවද? ඒ ටික තේරුණාද? හරි. මුලින්ම දැන් ඔන්න ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑමින් එකට එන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ ප්‍රෝග්‍රෑමර් ඇන්ඩ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. දැන් අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් කියලා එක නම් දන්නවා. ප්‍රෝග්‍රෑමර් කියලා කියන්නේ කවුද? මම ඔන්න ෆස්ට් ඩයග්‍රෑම් එකෙත් දාලා තියෙනවා. ප්‍රෝග්‍රෑමර් කොහොමද හඳුන්වලා තියෙන්නේ? Programming language එකක් හඳුන්වලා තියෙන්නේ කොහොමද මම? The person who writes the program. Yes, the person who writes the programs is called program. yes. හරි. ඔන්න program. ඒ කියන්නේ ඒ program එක පාවිච්චි කරන්නේ මොකක්ද හැබැයි? program ඔයා programmer කෙනෙක් නම් ඔයා use කරන්නේ මොනවද? Programming language. yes, programming language එකක්. ඒ කිසියම් programming language එකක ඔයා ඒක නිකන් අර දිය කරලා බීපු පත්තට එනවනම් ඒ programming language එක දිය කරලා බීපු තත්ත්වයට ඉන්නවනම් ඔන්න ඔයා සුපිරිම software engineer කෙනෙක්. ඒ language එකට අදාළව සුපිරිම programming engineer කෙනෙක්. ඊළඟට මෙන්න මේ scratch එක. scratch එක ඔයාට run කරන්න පුළුවන් කියලා කියනවා. scratch site එකට ගියාම දකින්නත් ඇති ඉස්සලා Windows වල පුළුවන්, Mac OS එකේ පුළුවන්, Linux වල පුළුවන්. මේ මූණ මතකයි නේද Mac OS එක? හරි. Penguin මතක ඇති Linux වල, Windows, Mac and Linux කියන operating system වල මෙන්න මේ scratch එක ඔයාට run කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඊළඟට අපි දැනගෙන ඉන්න ඕනේ scratch වලින් කරන්න පුළුවන් දේවල්. scratch කියන්නේ හරිම සරල programming language එකක් for students ලට. students ලට programming codings ගැන ඉගෙන ගන්න හදලා තියෙන සරලම program එකක් තමයි මේක scratch එක. හරි. මෙහෙම කියනවා scratch is a computer programming language that lets you create your interactive stories, animations, games, music and art. එහෙනම් මොනවටද මෙන්න මේ scratch පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්නේ? scratch කියන programming language එක හදලා තියෙන්නේ මොකක් සඳහාද මොනවා කරන්නද හදලා තියෙනවා කියලා කියන්නේ? Animation හදන්න, games හදන්න, music. yes, special ඒවා ටික කියලා දිනවා. මේ stories වලට ඒ කියන්නේ ඔයාලා ඔය මේ stories ලියන ඒවා
විෂුවලයිස් කරන්න ප්‍රසන්ටේෂන් වගේ පෙන්වන්න then ඇනිමේෂන් එකක් විදියට දාන්න PowerPoint වල අපි ඇනිමේෂන් කළේ ඒ වගේ ඇනිමේෂන්ස් පෙන්වන්න simple games හදන්න music ගහන්න ඒ කියන්නේ ඔය keyboard එකක් වගේ program කරගන්න සරලවම and arts වලට තමයි මේක use වෙනවා කියලා කියන්නේ හරි මෙන්න මම diagrams දාලා තියෙනවා musics වලට arts වලට ආයෙ ඕනනම් මේ stories වලට ස්ටෝරි එකක් විදියට කියන්න රෙකෝඩ් කරලා ඒ වගේ දේවල් කරන්න පුළුවන් මෙන්න මේ ස්ක්‍රැච් එක තුලින් හරි එතකොට මෙන්න මේ ස්ක්‍රැච් එක අපි ඕපන් කරාට පස්සේ අපට එනවා එයාගේ ඉන්ටර්ෆේස් එකේ මොකෙක්ද පූසේ මූට විශේෂ නමක් කියනවා අපි මේ පූසට මූට කියනවා අපි ස්ප්‍රයිට් එකක් කියලා ස්ප්‍රයිට් එකක් හරි මේ ඥාව පූසට ස්ප්‍රයිට් එකක් කියලා කියනවා එතකොට මේකත් ඇනිමේෂන් එකක් වගේ අපි කියන කෝඩින් එකට අනුරූපව තමයි මේ පූස නටන්නේ මේ පූස එහා මෙහා චලනය වෙන්න උඩ පනින්න ඩවුන් වෙන්න කැරකෙන්න ටර්න් වෙන්න ඊළඟට ඕනම දෙයක් දෙන්නේ අපි දෙන කෝඩින් එකට අනුරූපව හරි අපි ෆ්ලෝ chart එකේ ඇඳගත්ත දෙයට අනුරූපව ලියන කෝඩින් එකට තමයි move run කරන්න පුළුවන් execute කරලා බලන්න පුළුවන් වෙන්නේ. තියෙන්නේ මේක දැන් නම් මේ කම්පියුටර් ගේම් එකක් හදපු එකක් මේ මුගේ motion එක වෙනස් කරපු එකක් story එකක් ලියපු එකක් ඔන්න ඔය scratch වලින් කරන්න පුළුවන් වුණ දේවල් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. හැබැයි ඔයාට scratch විතරක් ඉගෙනගෙන නම් මේ ඉස්සරහට යන්න බෑ. software engineer කෙනෙක් වෙන්න බෑ. මෙතනින් තමයි ෆවුන්ඩේෂන් එක වැටෙන්නේ. ස්ක්‍රැච් විතරක් ඉගෙනගෙන software engineer කෙනෙක් වෙන්න බෑ හරි. ස්ක්‍රැච් කියන්නේ හරිම ප්‍රාථමික සරල මේ වැඩසටහනක්. අර චූටි ළමයින්ට මේ අර කෝඩින් ගැන ඔළුවට දාන්න ඕන හින්දා හදපු චූටි ප්‍රෝග්‍රෑම් එකක් මේක. හරි. ඊට පස්සේ scratch is easy to learn and use අපිට මේක මේ ඉගෙන ගන්නයි භාවිතා කරන්නයි ගොඩක් lazy කියලා කියන scratch කියන language එක සාමාන්‍යයෙන් මෙන්න interface එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි අපිට provide වෙන්නේ scratch එකේ interface එකට ගියාට පස්සේ මෙන්න මේ interface එකේ provide වෙන්නේ මෙන්න මේ වගේ කොටස් ටිකක් it provides an interactive environment to create the programming by dragging the blocks code ඒ කියන්නේ මෙයාගේ blocks කියලා කෑලි වගේක් තියෙනවා මම මේක පෙන්නන්නම් ඒ blocks ඇද දදා අපිට program එක ලියන්න තමයි තියෙන්නේ it's provide an interactive environment to create the programs by dragging the blocks code ඔයාලට දැන් code එක ලියන්න එකවර තේරෙන්නේ නැති හින්දා මේක ලස්සනට interactive විදියට හදලා තියෙනවා අපිට ඇදලා දාලා මේකේ මේ motion එක ලියන්න තමයි තියෙන්නේ හරි හරි අපි දැන් ප්‍රැක්ටිකල් එකට යන්න ඕනේ ඔයාලට ස්ක්‍රැච් එක ඕපන් වුණාද ඔව් සර් මේ තිමරු මගේ නෑ ස්ටක් වෙලා තියෙන්නේ ඔව් තාම අර ඉස්සෙල්ලා මැෂින් එක රීස්ටාර්ට් කරන්න වෙයි වගේ රීස්ටාර්ට් කරලා ක්ලාස් එක කට් වෙනවනේ හරි එහෙනම් මම දෙවෙනි කොටස දැනට පටන් ගන්නම් මුලින්ම මෙන්න මේකේ තියෙන කොටස් ටික අඳුරගෙන ඉන්න ඕනේ ස්ක්‍රැච් එකට යන්න කලින් ස්ක්‍රැච් එකේ තියෙන ඉන්ටර්ෆේසස් මොනවද එයාගේ ඉන්න මේගොල්ලෝ කවුද මේ ස්ප්‍රයිට් එකක් කියන්නේ මොකද්ද ස්ප්‍රයිට් එකේ ඉන්න මොකಾದ මෙන්න මේ ටික අඳුරගෙන තියෙන්න ඕනේ මම මේකට චූටි වීඩියෝ එකක් පාවිච්චි කරනවා ඒ වීඩියෝ එක පාවිච්චි කරලා මම ඔයාලට මේක මුලින්ම කියලා දෙන්නම් ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක පටන් ගමු හරි දැන් ප්‍රැක්ටිකල් තමයි ප්‍රැක්ටිකල් එකටත් ඕන විස්තර ටික තමයි අපි මෙච්චර වෙලා කතා කරේ ප්‍රැක්ටිකල් එකට ඕන විස්තර ටික කතා කරා දැන් අපි ප්‍රැක්ටිකල් එක කරගෙන යන්න බලමු මුලින්ම මේ software එක open කරාට පස්සේ එන interface එකේ කැලී ටික අඳුරගෙන interface එකේ නේ කොටස් ටික අඳුර ගන්න ඕනේ කොටස් ටික අඳුරගෙන ඉමු මම ස්ක්‍රීන් එක දැන් දානවා මට සවුන්ඩ්ස් ඇහෙන්නේ නැත්නම් කියන්න මම සවුන්ඩ් එකම දාන්නේ
ඔන්න මම මේක පොඩ්ඩක් ප්ලේ කරනවා. මාව ඇහෙනව නේද? ඔව් සර්. ස්ක්‍රීන් එක ආවද තාම නැද්ද? තාම ආවේ නැහැ. ආවද? ඔව් සර්. To start Scratch, follow On- the steps given below. Click on ඔන්න Start ස්ක්‍රැච් button. එක Choose all programs. Click on Scratch 2. Scratch window opens. හරි ස්ක්‍රැච් එක මේ ඕපන් කරගන්න විදිය Windows OS 7 වලට අදාළව වීඩියෝ එක දාලා තියෙන්නේ. මේ තියෙන්නේ ස්ක්‍රැච් එක හදපු ආයතනෙන් දීලා තියෙන වීඩියෝ එක. ස්ක්‍රැච් එක හදපු ආයතනය ඒගොල්ලෝ හඳුන්වා දීමක් විදියට දීපු වීඩියෝ එක තමයි ස්ක්‍රැච් එකේ මම මේ ඔයාලට ගත්තේ. මේකෙන් හොඳට තේ පැහැදිලි වෙනවා. මේකයි කියලා දෙන්න යන්නේ. හරි. ගමන් කරන විදිය තේරුණාද? ස්ටාර්ට් එකට ගිහිල්ලා කොහොමද ගමන් කරේ? ස්ටාර්ට් all ගිහිල්ලා programs ගිහිල්ලා මේ scratch 2 තේරුණා. ඔව් මේ ඒ Windows 7 වලට අදාළව නැත්නම් ඕගොල්ලන්ගේ නම් Windows 10 තියෙනවා නම් ගෙලින්ම search කරාම හරිද? Windows 10 තියෙනවා නම් මෙතන start menu එක උඩ ක්ලික් කරලා scratch කියලා type කරා නම් ඒක එනවා. සර් ඔව් සර් Windows 7 වල search එකක් නැද්ද? search කරන්න එකේ searching option එකක් තියෙනවා වෙනම add කරන්න. හරි කෙලින්ම මෙන්න මෙතන Windows 10 තියෙන කෙනෙක් නම් මෙතන type කරන්නම් scratch කියලා scratch එක එනවා. තිමරුට කරගන්න පුළුවන් නේද 7 තියෙන නිසා අර විදියටම. All right, let's know an interesting fact. තිමරු කරගන්න පුළුවන් නේද? පුළුවන් සර්. හරි. ඊළඟට Scratch is know the developed fact. by the The Lifelong Scratch is Kindergarten Group at the MIT, Massachusetts Institute of Technology, Media Lab, led by Mitchell Resnick in 2003. මේ ස්ක්‍රැච් කියන software එක හදලා තියෙන්නේ මෙන්න මේ MIT කියන ආයතනයෙන්. ස්ක්‍රැච් කියන එක හදලා තියෙන්නේ MIT ආයතනයෙන්ලු. මේ MIT ආයතනයේ ලොක්කා විදියට ඒ කියන්නේ ඒකේ මේ ප්‍රොජෙක්ට් එක ෆලෝ කරලා තියෙන්නේ මිචෙල් කියන පුද්ගලයා. 2003 දී තමයි ස්ක්‍රැච් එක එළියට දාලා තියෙන්නේ. මීඩියා ලැබ් එකක් විදියට තමයි ස්ක්‍රැච් එක එළියට දාලා තියෙන්නේ. මෙයාගේ නම මිචෙල්. හරි. හදලා තියෙන්නේ MIT කියන ආයතනය. Let's learn about main components of Scratch. Sprite. ඔන්න ස්ක්‍රැච් එකේ තියෙන ප්‍රධානම කොටස් ටික අපි අඳුරගන්න යනවා. මුලින්ම ස්ප්‍රයිට් එක අර පූසාව. Sprite is a small graphic character that performs actions in a Scratch project. ඒ කිව්වේ මොකක්ද? ස්ප්‍රයිට් එක හරහා තමයි මොකක්ද කිව්වේ රොමින්? අවුට්පුට් එක දෙන්න. ඔව් අවුට්පුට් එක අපිට විෂුවලයිස් කරන්න. අවුට්පුට් එක අපිට පෙන්වන්නේ අර ස්ප්‍රයිට් එකේ මෝෂන් එකේ. Sprite is a අය small කිව්වොත් ස්ප්‍රයිට් is a graphic character small that performs graphic character එකක්. actions in a that Scratch performs action to project. in a Scratch project. Sprite is a small graphic character that performs to action in Scratch project. Scratch provides a number of inbuilt sprites. ඒ කියන්නේ Scratch එකේ තියෙනවා දැනට හදලා තියෙන sprite ලා ඕන තරම්. ඒ කියන්නේ අපිට download කරගන්න පුළුවන් sprite ලා නැත්නම් අපේ photo එකක් දාලා මේ පූසා වෙනුවට අපේ photo එකක් දාලා අපේ මූණ විතරක් trap කරලා අරගෙන sprite එක විදියට අපේ මූණ එහා මෙහා චලනය කරන්න පුළුවන්. මෙන්න මේ facilities තියෙනවා. ඔව් කියන්න. සර් මේ දැන් අපිට මේකේ නැති sprite එකක් download කරන්න පුළුවන්ද Google එකෙන්? පුළුවන් ස්ප්‍රයිට් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒක මේක හරහා අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ ටිකත් කියලා දෙන්න. Cat is the default sprite in Scratch. එතකොට පූසාව තමයි ඩිෆෝල්ට් එක විදියට එන්නේ. කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එක ඔන් කර අවස්ථාවේදී
මුලින්ම ස්පිරිට් මේ ස්ප්‍රයිට් එක විදියට එන්නේ මෙන්න මේ පූසව. Stage. It is the Default main එක working විදියට area where the sprite moves and performs actions as per the given instruction. එතකොට ඔයාලට ඔය රෙඩ් කලර් එකෙන් highlight උනේ මොන area එකයි කියනවද? stage මෙන්න මේකේ තමයි අපි අර ලියන කෝඩ් එක ඩිබගින් එක රන් වෙන්නේ. අපි ලියන කෝඩ් එක රන් වෙලා ඇනිමේට් එකක් විදියට ඇනිමේෂන් එකක් විදියට නැත්නම් අපිට විෂුවලයිස් වෙන විදියට පේන්නේ මෙන්න මේ red highlighted area එකකින්. It is the main working area කියලා අපි හඳුන්වනවා. It is the main working area where is the sprite move and perform to action as per the given instructions. අපි ලබා දෙන instructions අනුව මේ පූසා නටන්නේ චලනය වෙන්නේ ඔක්කොම කරන්නේ මෙන්න මේ area එක ඇතුලේ. ඒක තේරෙනවද? මේක working area එක. Here you can watch stories, play games, and run Scratch projects that you have created. එතකොට අපි හදන projects නැත්නම් games, stories ඔය ඔක්කොම අපිට visualize වෙන්නේ ඔන්න ඔය working area එක තුල. ඒ කියන්නේ ඔය It is divided sprite එක into run වෙන X, තැන. Y coordinates. එතකොට මේ ස්ප්‍රයිට් එක චලනය වෙන්නේ අර මම ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ XY coordinate එක. ඒ කියන්නේ කාටීසියන් coordinate system එක. කාටීසියානු අක්ෂ පද්ධතිය ඔස්සේ තමයි මේ ස්ප්‍රයිට් එක එහා මෙහා move වෙන්නේ, චලනය වෙන්නේ. මේක එතකොට 2D space එකක්, ද්විමාන තලයක්. මූට ත්‍රිමාන තලයේ චලනය වෙන්න පුළුවන් කියනවද? මේ ස්ප්‍රයිට් එකට ත්‍රිමාන තලයක චලනය වෙන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්ද මේ software එකේ? විමානද සහ ත්‍රිමානද? ද්විමාන 2D 2 directional. ත්‍රිමාන කියන්නේ 3D 3 directional. 4D 4 directional. ඒ කියන්නේ XY කියන coordinate system එක විතරක් තියෙනවා නම් ඒක 2D space එකක්. මේ තියෙන X axis එක තියෙනවා Y axis එක තියෙනවා. එතකොට මෙයා 2D space එකක් නේ. කියන්නේ තලයක horizontal plate එක හරි vertical plate එක හරි තමයි මේක run වෙන්නේ. හරි. හැබැයි මේක 3D space එකක් වුණොත් horizontal, vertical and other එකක් තියෙනවා. Z කියන axis එකක් තියෙනවා. X, Y, Z කියන axis එකක් තියෙනවා. ඔයාලා beach එක අයිනට ගියාම ඔයාලට axis ආසන්නව කීයක් විතර පේනවා කියලාද හිතන්නේ? beach එකට ගියාම කොහමද තුනක් වෙන්නේ? ඒ පැත්තයි ඉස්සරහනේ. horizon එක අනිවාර්යෙන් ඔයාට පේන ඈතම සීමාව මොකක් කියලාද ඔයා කියන්නේ? horizon ඔව්. ඊළඟට මේ සිරස්ව තියෙන එක ඉහළට තියෙන සීමාවක් පේනවා. ඊට අමතරව පේන්නේ මොකද්ද ඔයාට? beach එකට ගියාම horizon එකේ ඉඳන් අපේ පැත්තට එන අන්න හරි. අපේ direction එකට තියෙන තව එකක්. එතකොට ඒක 3 dimensional එකක්. ත්‍රිමාන තලයක්. 3 dimensional space එකක්. අන්න beach එක අයිනට ගියාම ඒ 3 dimensional interface ඒ surface එක අපිට පේනවා. හරි. නැත්නම් ඔයාලා ඔය 3D film කියලා බලන්නේ ළමයි. 3D film කියලා අහලා තියෙනව නේද? එතකොට ඒ 3D film වල දැකලා ඇති දැන් සතෙක් නම් සතා අපි ගාවටම ඇවිල්ලා නිකන් අපේ මූණ හපනවා වගේ එන්නේ අපිට feel එක. දැකලා බලලා තියෙනව නේද 3D films? ඔව් සර් කණ්ණාඩි දාගෙන එහෙම බලන්නේ 3D films කට්ටිය 3D TV වල එහෙම. එතකොට සතෙක් කියලා විසි කරනවා නම් හරියට අපේ ඇඟට වදිනවා වගේ. ඒ එන්නේ කොහමද? XY වල විතරක් නෙමෙයි Z කියන axis එකකත් එයා move වෙන විදියට තමයි පෙන්වන්නේ. හරි. එතකොට මේ scratch වලින් එච්චර වැඩ දාන්න බෑ අපිට. scratch වලින් අපිට වැඩ දාන්න පුළුවන් XY plate දෙකේ විතරයි. X වලයි Y වලයි විතරයි. හරි. ඔන්න ඉස්සරහ ටිකට යමු. The value of both the coordinates are displayed at the bottom right corner of the stage. These coordinates indicate the position of the sprite on the stage. එතකොට අර අපි කිව්වේ XY axis වල විතරයි කියලා මූට දැන් run වෙන්න පුළුවන්. XY axis වල විතරයි කියලා කිව්වනේ run වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? දැන් මම white board එකට දැම්මොත්
අර ස්ප්‍රයිට් මේ අතට යනවා නම් x axis එක ඔස්සේ රන් වෙනවා මෙහෙට යනවා නම් y axis එක ඔස්සේනේ රන් වෙන්නේ y axis එක ඔස්සේ රන් වෙනවා y අක්ෂය ඔස්සේ රන් වෙනවා දුවනවා මෙහෙට නම් x අක්ෂය ඔස්සේ දුවනවා දැන් ස්ප්‍රයිට් ගේ පොසිෂන් එක පිහිටුම දැන් මෙතන ඉන්නවා නම් මෙතන මම හිතමු නම්බර් 3 මාක් කරනවා +3 මෙතන +2 මාක් කරනවා එහෙනම් ස්ප්‍රයිට් මෙතන ඉන්නවා නම් මුගේ කෝඩිනේට් එක මට කියන්න ස්ප්‍රයිට් මූ මෙතන ඉන්නවා නම් xy වලට අනුරූපව කෝඩිනේට් එක මොකද්ද වෙන්නේ කණ්ඩාංකය මොකද්ද වෙන්නේ 3 and 2 3 මුලින් x axis එකට අදාළ x අක්ෂයට අදාළව කණ්ඩාංකය then y axis coordinate එක ඔන්න position a වලට ආවා පිහිටුම a කියන පිහිටුමට ආවා දැන් ඉන්නේ කොතනද මේ ස්ප්‍රයිට් මම වෙන කලර් එකකින් දැම්මොත් දැන් ඉන්නේ කොතනද මු 0 0 0 0 නැත්නම් origin එකේ 0 0 මූල ලක්ෂයේ origin එකේ තමයි මෙයා ඉන්නේ දැන් එතකොට මෙන්න මේ ස්ප්‍රයිට් මෙතන ඉඳපු කෙනාට origin එකට යන්න නම් අපි වේග කොහොමද කියන්න ඕනේ මෙයාට ගමන් මාර්ගය කොහොමද යන්න කියන්නේ මෙහෙම කෙලින්ම යන්න කියන්න බෑනේ මේකේ දැන් මෙහෙම කෙලින් යන්න කියන්න බෑ එහෙනම් වේග කොහොමද කියන්න ඕනේ මුලින්ම එන්න ඕනේ කියන්න ඕනේ කාටද මෙයා මෙතන ඉඳපු ස්ප්‍රයිට් මෙතන පූසා හිටියා නම් මූට මෙතනට යන්න කියලා කියන්නේ කොහොමද අපි 3 0 yes 30 වලට මුලින්ම move වෙන්න ඕනේ 30 වලට move වෙන්න ඕනේ then 00 වලට move වෙන්න ඕනේ තේරුණාද අපි කියන විදිය අර ස්ප්‍රයිට් එකට රන් වෙන්න ඕනේ කියලා කියන විදිය මේකයි හරි නැත්තම් මේ කෙටිම මාර්ගෙන් යන්න බෑ මේකේ සරලම මාර්ගෙන් යන්න බෑ මෙතනට ඇවිල්ලයි මෙතනට යන්න ඒක තේරුම් ගන්න සර් ඔව් සර් දැන් ඔබ සර් මේ 0 0 එකට කෙලින්ම යන්න කියන්න පුළුවන් නේ සර් මේ ඔව්. මේ 2 2 වලට ගිහිල්ලා ඊට පස්සේ 1 1 වලට ගිහිල්ලා එහෙම එහෙමත් පුළුවන් ඒ ස්ටෙප් එකකින් ස්ටෙප් එකට කියන්න පුළුවන් 1 by 1 යන්න කියන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි කියන්නේ x parallel වෙනවා y එකට parallel වෙනවා x එකට ඒ විදිහට යන්න ඕනේ y වලට parallel x වලට parallel y වලට සමාන්තරවයි x වලට සමාන්තරවයි තමයි අපි කෝඩිනේට් එකක් යවන්නේ කණ්ඩාංකයක් ගමන් කරවන්නේ හරි දැන් බලමු මේ ස්ක්‍රැච් එකට දාගත්තොත් මෙන්න ඉන්නවා ඔය කියන පූස්තඩිය මේ ස්ප්‍රයිට් මෙන්න මේකට පුළුවන් ඩිෆරන්ට් ස්ප්‍රයිට්ස් ලා ඔයාලට දාගන්න මෙතන මේ ඩිෆෝල්ට් ආපු ස්ප්‍රයිට් එක තියෙන්නේ මේ ඩිෆෝල්ට් ආපු ස්ප්‍රයිට් එකේ අපට මාරු කරගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙන choose a sprite කියලා ඔප්ෂන් එක choose a sprite එතකොට අපිට මෙයාගේ දීලා තියෙන ස්ප්‍රයිට්ස් ලා ගන්න පුළුවන් නැත්නම් paint අපිට ඇඳලා ස්ප්‍රයිට් කෙනෙක් ගන්න පුළුවන් නැත්නම් සුපර්වයිස් කරලා ගන්න පුළුවන් නැත්නම් අපිට ෆොටෝ එකක් විදියට අප්ලෝඩ් කරන්න පුළුවන් ඒ කියන්නේ කම්පියුටර් එකේ තියෙන ෆොටෝ එකක් හරි නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු එකක් හරි කැමති විදියට පුළුවන් මේ දැන් මෙයාගේ ඉන්න කෙනෙක් නම් මෙයාගේ ඇතුලේ ඉන්න තව ස්ප්‍රයිට්ස් ලෝන නම් ඔයාට මෙන්න මේ සර්ච් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ සර්ච් කියන ඔප්ෂන් එකෙන් ඔයාට පෙන්නනවා මෙයාගේ තුල ඉන්න ස්ප්‍රයිට්ස් ලා මොනවද කියලා මෙයාගේ තුල ඉන්න ස්ප්‍රයිට්ස් ලා මොනවද කියලා ඔයාට පේනවා මේ මෙතනින් කැමති එකක් ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන් ඔය විදිහට එක ස්ප්‍රයිට්ස් ලා ඉන්නවා මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවා එලිෆන්ට්ස් ලා ඉන්නවා එතකොට මේ ස්ප්‍රයිට් එක ස්ප්‍රයිට් අනුරූපව ඒ ගන්න ස්ප්‍රයිට් එකකට තමයි අපි කෝඩින් එක ලියන්නේ එක්සැම්පල් එකක් විදියට මට හෝස් කෙනෙක් ඕන නම් මම ඔන්න හෝස් වත් ගත්තා මෙතන හරි දැන් ඔයාලට ඕන වුණොත් පේන්ට් කරලා ඒ කියන්නේ මේ ස්ප්‍රයිට් කෙනෙක් අඳින්න ඕන නම් ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන් මේ පේන්ට් කියන එක අරගෙන ඔයාට කැමති විදිහට ස්ප්‍රයිට්
එකක් අඳ ගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදියට මම අඳිනවා මෙන්න මේ වගේ ස්ප්‍රයිට් එකක්. ඔන්න ඔය වගේ ස්ප්‍රයිට් එකක් මම ඇඳා. move convert කරා. කන්වර්ට් කරාම මට පුළුවන් මේකත් මේකට ගන්න. තේරුණාද ස්ප්‍රයිට්ස් ලව ගත්ත විදිහ? ඔව් සර්. ඊළඟට ඔයාට පුළුවන් ඕන නම් මේක සුපර්වයිස් කරලා ගන්න. සුපර්වයිස් කියන්නේ අර ඉන්න ස්ප්‍රයිට් කෙනෙක් හදපු එකෙක් නැත්නම් අර ඩවුන්ලෝඩ් කරනවා වගේ එකෙක් අන්න ඒ වගේ එකෙක් සුපර්වයිස් කෙනෙක්. ඊළඟට ඔයා කැමති නම් මේ ඔයාගේ ෆොටෝ එකක් වුණත් ස්ප්‍රයිට් කෙනෙක් විදියට ගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදියට මෙන්න මේකට අප්ලෝඩ් ස්ප්‍රයිට් වලට ගිහිල්ලා අප්ලෝඩ් ස්ප්‍රයිට් වලින් ඔයාගේ ෆොටෝ එකක් සිලෙක්ට් කරා නම් ඔයාට පුළුවන් මේ ඒ ෆොටෝ එක ඔයාට මේකේ ස්ප්‍රයිට් එකක් විදියට ගන්න. එතකොට ඔය ටික කරගන්න තේරුණාද තිමරුට? ගෙදරදී කරගන්න පුළුවන්ද? පුළුවන්. ස්ප්‍රයිට් සර්ච් කරලා ගන්න පුළුවන් ටයිප් එකේ ස්ප්‍රයිට්ස් මොනවද කියලා බැලුවා. ඔය ටික කළා. හරි රුවින්ට තේරෙනව නේද? ඔව් සර්. හරි. මම ඊළඟට අර වීඩියෝ එකේ ඊටු ටිකට යමු. ඒකෙත් පැහැදිලි කරන්නේ මෙන්න මේ ස්ප්‍රයිට්ලා ගන්න විදිය. ස්ප්‍රයිට් ලිස්ට් එක පැහැදිලි කරනවා. සර් ස්ක්‍රීන් එක කළු වෙලානේ. ස්ක්‍රීන් එක කළු වෙලාද? පේනවද? ආව නෑ. මම රිමූව් කරලා දානවා. ආවද? Coordinates indicate the position of the sprite on the stage. Sprite list. It displays the thumbnails of all the sprites used in a project. Presentation mode. Presentation mode or view full screen mode button is located at the top left corner of the stage. හරි දැන් ඔයාට මේකේ full screen එක දාන්න ඕන නම් ඔයාට දැන් මේ app එක ඒ කියන්නේ 3.7 ඔයගොල්ලෝ install කරන් ඇත්තේ මෙන්න මෙතන options ටික තියෙනවා full screen එකට මේ කෙලවර අර 2.0 version එකට මේ 3.2 version එකේ මෙන්න full screen mode එක ඔයාට පේනවා ඇතිනේ මෙන්න මේ button එක මෙන්න මෙතන button එක තියෙන්නේ අර වීඩියෝ එකට වඩා ටිකක් වෙනස් right hand side එක පැත්තේ corner එකේ තියෙන්නේ scratch full screen එක හරි Click on the button to view the presentation of your project in full screen mode. Cursor tools. Cursor tools are located at the top of the Scratch window. It provides 4 tools to perform different operation on sprites. Duplicate. This option creates a duplicate copy of the selected sprite. Delete. Clicking this option will delete the selected sprite. Grow. As the name suggests, this option helps us to increase the size of the sprite. Shrink. This option helps to decrease the size of the sprite. Sprite in full. ඔයාලා දකින්න ඇති ඒ view එකේ ඒ කියන්නේ 2.0 කියන එකේ මෙන්න මේ ස්ප්‍රයිට් ලාගේ size එක හදන්න ස්ප්‍රයිට්ස් ලා delete කරන්න තිබ්බ options ටික එහෙමයි. හැබැයි දැන් මේ 3.7 වලට අලුත් update එකට තියෙන්නේ ඔයාලට කරන්න තියෙන්නේ මේ පහලින් මෙතනින් එන මේ sprite තියෙනවනේ මේ පහලින් ගන්න sprite ඉන්නවනේ මේක උඩ right click කරන්න.
right click කරාම ඔයාට delete කරන්න ඕන නම් delete option එක පෙන්නනවා අලුතෙන් export කරන්න ඕන නම් export option එකක් පෙන්නනවා duplicate කරන්න ඕන නම් duplicate option එක පෙන්නනවා උදාහරණයක් පූසෝ දෙන්නෙක් ඕන නම් ඔයාට මේකට පූසෝ දෙන්නෙක් ඕන නම් ඔයාට මෙන්න මේක duplicate කරන්න පුළුවන් හරි එතකොට sprites ලා දෙකක් එනවා ඒක තේරෙනවද ඔව් සර්. shrink දෙකක් ඕන නම් shrink දෙකක් duplicate කරන්න පුළුවන් එතකොට උන් දෙන්න මේකට එනවා duplicate කරලා ගන්න පුළුවන් ඔව් සර් මේ ඔය delete ලකුණ වගේ තියෙන එකනොත් delete කරන්න පුළුවන් නේ? දැන් මේක ඕන නැත්නම් ඔයාට මේ ලකුණ උඩ කරත් හරි නැත්නම් right click කරලා delete කියන එක දැම්මත් හරි right click කරලා delete option එක දුන්නා නම් ඕව අයින් වෙනවා දැන් මේ පූසාව ඔයාට ඕන නැත්නම් මේ පූසාව delete කර දැම්මම පූසාව ගමන් මේ අයින් වෙනවා හරි තිමරු තේරෙනවද ඔව් සර්. හරි ඊළඟට අපි මේ පූසෙක්ව නිකන් එහා මෙහා හොලවල බලමු ටික එක්ක පූසෙක් හරි මොකෙක් හරි එකෙක් හොලවල චුට්ටක් බලමු හරි එක්සාම්පල් එකක් විදිහට මම මෙන්න මේකව හොලවනවා දැන් මෙයා ඉන්න තැන මුලින්ම ඔයාට කෝඩිනේට් එක පෙන්නනවනේ බලන්න දැන් මම move කරද්දී මුගේ කෝඩිනේට් එක x කෝඩිනේට් එක මෙතනින් පෙන්නනවා y කෝඩිනේට් එක මෙතනින් පෙන්නනවා දැන් මම අප් කරොත් මෙන්න මුගේ කෝඩිනේට් එක වෙනස් වෙනවා මේ y කෝඩිනේට් එක වෙනස් වුණා ඔන්න y බිඳුවට ගෙනාවා එහෙනම් තව ටිකක් මම පස්සට ගේනවා origin එකට ගන්න ඕන නිසා ඔන්න origin එකට මම ගෙනාවා මෙන්න මේ හෝස් origin එකට ගෙනාවා දැන් ඕනේ ඔයාට move චුට්ටක් චලනය කරන්න එතකොට මේකේ තියෙනවා මෙන්න මේ option ටිකක් ඒ කියන්නේ codings වලට අදාළව options ටිකක් තියෙනවා මේ options සහ මෙන්න මේ interface එකේ මේ menus ටික අපි අඳුරගෙන එමු ඊට පස්සේ move motion කරමු චලනය කරමු Pane. Click on the icon present on the top left corner of a sprite thumbnail to display the sprite info pane. It includes information about the selected sprite as well as a few tools manipulating the sprite. The tools include circular arrow, linear arrow, disable rotation. New sprite buttons. The new sprite buttons are placed at the bottom right corner of the stage. These buttons provide different ways to create a new sprite, import and use the available sprites. Let us discuss each one of these. Number 1. Choose sprite from library. Scratch contains many exciting inbuilt sprite options. Clicking on this button will open a sprite library dialog box, which gives you multiple options of sprites. Number 2. Paint new sprite. Clicking on this button will open the costumes window, where you can create or draw a new sprite. Number 3. Upload sprite from file. Clicking this button will open the select files to upload by app:/scratch.swf dialog box that offers a facility to choose sprite from the files stored in your computer system. Number 4. New sprite from camera. This option opens the web camera of your system provided your system is equipped with it. ඒ ටිකේදී කතා කරේ ළමයි අර මම කියලා දුන්න විදිහට ස්ප්‍රයිට් ලා ගන්න ආකාර ටිකම තමයි එයා කිව්වේ. කිසිදු වෙනසක් නැහැ. ඔය කලින් වර්ෂන් එකේ නම් කැමරා එක ඔන් කරලා ඒ වෙලාවේ ස්ක්‍රීන්ෂොට් එකක් විදිහට ගන්න පුළුවන් කියලා කියනවා. නමුත් මේ අපි ගාව දැන් තියෙන අලුත් වර්ෂන් එකේ ඒ ඔප්ෂන් එක නැහැ. Blocks palette. Blocks palette contains the set of blocks which are used to program the sprite and give actions to it. Each block performs a specific task in a project. It is used to create scripts in Scratch. The blocks connect to each other just like a jigsaw puzzle. Let's know an interesting fact. The official website of Scratch is www.scratch.mit.edu.
Script. Script is a collection of stepwise instructions that are given to a sprite to do a specific task. A script consists of at least 2 blocks. Script's area. දැන් තමයි ළමයි කෝඩ් එක ලියන්න යන්නේ. ඔයාලට කිව්වා මෙන්න මේ වගේ තියෙන්නේ මේකටම අනුරූපව හදපු මොනවද කිව්වේ වීඩියෝ එකේ බ්ලොක්ස් කියලා කිව්වා. මෙන්න මේවා බ්ලොක්ස් ටික. මෙන්න මේ බ්ලොක්ස් වල තියෙන දේවල් වලින් තමයි මේ ස්ප්‍රයිට් මෝෂන් එක කරන්නේ. ස්ප්‍රයිට් ගේ මෝෂන් එක අපි ලියන්නේ මෙන්න මේකට අදාළව තියෙන දේවල් වලින්. එක්සැම්පල් එකක් විදියට මම චූටි මේකක් ලියලා පෙන්නන්නම් අද. උදාහරණයක් මෙන්න මූට මෙන්න මේ කියන මේ හෝස් මට ඕන වුණොත් මට ඕන වෙනවා ස්ටෙප් 10ක් රන් කරවන්න. එහෙනම් මම දානවා මූව් කරන්න කොච්චරක්ද ස්ටෙප් මම හිතමු 100ක් කියලා. ස්ටෙප් 100ක් මට මූව් කරන්න ඕනේ ඉස්සරහට. ඔන්න මම 100ක් දැම්මා. දාලා මෙයාගේ බටන්ස් දෙකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ go කියලා බටන් එකක් තියෙනවා stop කියලා බටන් එකක් තියෙනවා උඩ. මෙන්න මේ go කියලා බටන් එක දාලා මේක ටච් කරා නම් move යනවා ඉස්සරහට step 100ක්. පේනවනේ යනවා. දැන් ආයෙ move reverse කරන්න ඕන නම් -100කට දාන්න. ඍණ 100කට. move පිටිපස්සට එනවා. පේනවා ඇති ඔයාලට. පේනව නේද? එතකොට මෙතන ප්ලස් වුණොත් කකුල් හෙලවෙන ගමන් ඉස්සරහට පිටිපස්සට යන්න හදන්න බැරිද? පුළුවන්. ඒක මේ තව ටිකක් ඉගෙන ගන්න ඕන මේ තිමරු. ටික ටික කියලා දෙන්න. දැන් ඔන්න ඔයා x axis එක දිගේ move run කරන විදිය ඉගෙන ගත්තා. ඕන නම් move turn කරන්න පොඩ්ඩක් හරවන්න ඕන example එකක් විදියට මේකව steps 50ක් දුවවලා ඔයා අංශක 15ක් degrees 15ක් move හරවන්න ඕන උනොත් නෑ අංශක 30ක් හරවන්න ඕනේ කියලා හිතමු මේ move දකුණු පැත්තට. එහෙනම් මෙතනින් අපි turn right කියන එක මෙන්න මේ blocks වල තියෙන turn right කියන එක ඇදන් ඇවිල්ලා මේකට දානවා. දාලා අපට ඕන degrees ටික මෙතන ගහනවා. දැන් මේක දුන්නට පස්සේ මොකද උනේ? මොකද වෙන්නේ? ඔව්. ඔන්න ඕක කැරකි තියෙනවා. ඒ ටික කරගන්න පුළුවන්ද ඔයගලන්ට? ඔව් සර්. move කරා මේ ටිකක් turn කරා මෙහෙට. ඔය සරල ප්‍රෝග්‍රෑම් එක. මේක අර ඇනිමේට් විදියට පේනවා. මේ විදියට මේවා යොදාගෙන තමයි අන්තිමට ගේම්ස් දක්වා ඩෙවලොප් වෙන්නේ ටික ටික. ඔය චුට්ට කරගන්න පුළුවන් නේද? ඔව් සර්. ඊළඟ තැනට යනවා මම. Scripts area is the place where you create a script to do a particular task. The script is created by dragging the instructions from the blocks palette and dropping them stepwise on top of each other. A script එතකොට ප්‍රෝග්‍රෑම් එකේ මුලින් ඕන ටික මුලින් තියෙන්න ඕනේ, මැද රන් වෙන ටික මැද තියෙන්න ඕනේ, අවසාන රන් වෙන ටික අවසානයේට තියෙන්න ඕනේ. එතකොට අපි අර බ්ලොක්ස් ඇදලා දාන්නේ. අර මෙතනින් බ්ලොක්ස් ඇදලා දාන්නේ අපි. මෙතනින් ඕන බ්ලොක්ස් මේකට ඇදලා දාන්නේ ඕඩර් සීක්වෙන්ස් එකට. අපට ඕන සීක්වෙන්ස් එකට. හරි. උදාහරණයක් විදියට අපි හිතමු මෙන්න මේ අශ්වයා මෙන්න මේ ස්ප්‍රයිට් එක මේක මට එක දිගට ඕනේ කියලා 10 වතාවක් කරකන්න. දැන් මම ඔබන්නේ නැතුව 10 වතාවක් කරකෙන්න ඕනේ. එහෙනම් අපි ඉගෙන ගත්තා මොකද්ද මේ ෆ්ලෝ chart ඉගෙන ගත්ත කොටස් තුන මොනවද? repeatability කියලා ඉගෙන ගත්ත එක. අනිත් එක මොනවද? order එක. order එක ඉගෙන ගත්තා. selecting කියලා එකක් ඉගෙන ගත්තා මතකද? selecting අපට අවශ්‍ය එක select කරනවා. මුලින්ම order එකකට සිද්ධ වෙනවා selecting කරන්න පුළුවන්. ආයේ එකම step එක නැවත වෙනවා. repeat වෙනවා. මතකද ඔයාලට ඒක ඉගෙන ගත්තා? repeating කියන option එක. repeating. දැන් මෙයාගෙත් ඔය repeating option එකක් තියෙනවා. මේ තියෙන
මෙන්න මේ control කියන button එක යටතේ repeating ටික තියෙන්නේ control එක button එක යටතේ. control button එක යටතේ මේ තියෙන repeat කියලා option එක. එහෙනම් මේ repeat කියන option එක ගෙනාවා. ගෙනල්ලා මේක ඇතුළට දාන්න ඕනේ. ගෙනල්ලා මේක ඇතුළට දාන්න ඕනේ. දාලා අපිට 10 වතාවක් repeat කරන්න ඕන නම් ඔන්න එක පා ගැහුවම ඔයාට 100 වතාවක් ඕන නම් 100 වතාවක් repeat කරන්න පුළුවන්. දැන් ඔයා එකපාරයි මේ program එකට දෙන්න ඕන. කරගෙන තියෙනවා. ඒකත් කරගන්න පුළුවන් ද repeating කියන එක. ඔව් සර්. පුළුවන් සර්. It is also called ඊළඟ දවසේ තමයි අපි ලොකු කෝඩින් ටික ගහන්නේ. ලොකු කෝඩින් ඒවා ගහන්නේ ඊළඟ දවසේ. අද මම ওই බ්ලොක්ස් ටික ගැන පොඩි අප්ඩේට් එකක් දෙනවා මේ software එක ගැන. a program. Let us learn how to drag and drop the blocks on the script area. Students, let us know the fact. Scratch is used in more than 150 countries and available in 40 different languages. එතකොට මේ ස්ක්‍රැච් කියන ප්‍රෝග්‍රෑම් එක රටවල් 150ක භාවිතා වෙනවලු. ඒ වගේම වෙනස් භාෂාවන් 40කි. Okay, students, let us understand how to create a new sprite using a paint editor. Click on the Paint New Sprite button. The Costumes window appears where you can draw and paint your own sprite. Use the bitmap tools to draw a sprite. අර කලින් කියලා දුන්න විදිහටම පොඩි ස්ප්‍රයිට්ස් ලා හදාගන්න විදිය තමයි ඔකෙන් කියන්නේ. මම දැන් ඔයාලට ඔක කියලා දුන්නා. The new sprite appears on the stage and gets added to the sprite list. You can drag and move the sprite to a desired position on the stage. You can use the zoom buttons to increase or decrease the size of the sprite. To import a sprite, click on the Import button in the Costumes window. The Select Files to Upload by app:/scratch.swf dialog box appears. Select a file from the desired location and click on the Open button. The sprite will be added on the stage. Let me tell you how to save a sprite. To save a sprite, follow the given steps. Click on the File tab and select the Save option. The Save Project dialog box will appear. Choose the location and type the desired file name in the File Name text box. Click on the Save button. Let's quickly learn about moving a sprite. හරි. ඊළඟට ළමයි අපි මේ කරපු දේවල් අපිට සේව් කරන්න ඕන නම් අපි දැන් මේ කරපු දේවල් සේව් කරන්න ඕන නම් මෙන්න මේ ෆයිල් කියන ඔප්ෂන් එක යටතේ අපිට මේ අලුත් පැකේජ් එකේ තියෙනවා අපිට මේක ඕන නම් කම්පියුටර් එකකට පුළුවන් නැත්නම් අපිට කම්පියුටර් එකේ තියෙන එකක් ඕපන් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය නම් මේ ෆයිල් කියන ඔප්ෂන් එක යටතේ අලුත් එකක් ගන්න පුළුවන් නිව් එකක් නැත්නම් කම්පියුටර් එකට සේව් කරගන්න පුළුවන් save to your computer නැත්නම් කම්පියුටරේ සේව් කරලා තියෙන එකක් ඕපන් කරගන්න පුළුවන් මේ load from your computer කියන්නේ ඕපන් කරනවා කියන එක ඕන නම් ඔයාලා මේකට ගිහිල්ලා ඔයාලා කැමති තැනක ඩෙස්ක්ටොප් එකේ හරි කොහේ හරි කැමති තැනක නමක් දාලා scratch project අපි හිතමු 12 කියලා නම දාලා මේක සේව් කරා නම් ඒක ඩෙස්ක්ටොප් එකට ඇවිල්ලා තියෙනවා ඒ සේව් කරපු එක ඇති දැන් ඩෙස්ක්ටොප් එකේ scratch 12 මේ තියෙන්නේ ෆයිල් එක මෙතන තියෙන්නේ
ඔයාට ඕනනම් මේක දැන් ලෝඩ් කරන්න පුළුවන් එතනට. ඔයාට ඕනනම් මේ ෆයිල් වලට ගිහිල්ලා load from your computer මේකට ගිහිල්ලා load from your computer දාලා මෙතනින් ඔයාගේ ප්‍රොජෙක්ට් එක පෙන්නුවා නම් ඩෙස්ක්ටොප් එකේ තියෙන තැන මෙයාට පෙන්නුවා නම් මෙන්න මේක කියලා සිලෙක්ට් කරලා පෙන්නුවා නම් මෙතනින් ඕපන් කරාම ඒ කලින් කර ඉඳපු දේ මේකට ලෝඩ් වෙනවා. සේව් කරගෙන ලෝඩ් කරගන්න පුළුවන් ද ඔයාලට දැනට? කරපු දේ සේව් කරගන්න තේරෙනවද මේක? ළමයි සර්ච් කරන හැටි ආයෙ පොඩ්ඩක් පෙන්න. සර්ච් කරන්න. එක කියන්නේ සේව් කරන විදිය. මෙන්න මෙතන මේ ෆයිල් වලට ගියා. save to your computer වලට යන්න. save to your computer වලට යන්න. ගිහිල්ලා ඔයාට සේව් කරන්න ඕන තැන පින් ඔයාගේ hard disk එකේ තැන පෙන්නලා මේකට නමක් දාමු. අපි දාමු නම first program කියලා. first program කියලා ඔන්න මම නම දැම්මා. type එක scratch 3 project එකක් විදියට save කරා. ඔන්න save කරා. ඔන්න save කරලා නිසා මම දැන් මේකෙන් close වුණා. ඔන්න මම මේකෙන් අයින් leave වෙලා ගියා. ඔන්න මගේ එක නෑනේ. දැන් මම ආයේ ඔන්න මෙන්න මේ scratch එක open කරගන්නවා. අලුතෙන් මම ඔන්න scratch එක open කරගන්නවා. දැන් බලන්න අර project එක නෑ මගේ default එකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම කරන්නේ ඔන්න තිමරු පේනව නේද? ෆයිල් වලට ගියා load from your computer. load from your computer ගිහිල්ලා මම අර save කරපු තැන දැන් මෙයාට පෙන්නනවා. දීලා open කරාම ඒ project එක මෙතනට open වෙනවා. ඒ project එක මෙතනට open වෙනවා. ආයේ මේක run කරපු ගමන් ඉතින් වැඩ කරනවා එක දිගට. ওই ටික කරගන්න පුළුවන්ද ළමයි? පුළුවන්. ඔන්න මම ඉස්සරහට යනවා තව All ටිකක් the පාඩමේ. instructions related to the movement of sprite are given under the motion block menu. Create your first Scratch project to move the sprite in circular motion. Open the Scratch window. Click on the Move 10 Steps block and drag it to the script area. Change the step number from 10 to 20 by typing in the number box. Click on the block. You will notice that the sprite moves the specified number of steps. Click on the Turn 15 degrees block. Now drag and drop it on the script area. Place it below the Move 20 Steps block. Keep clicking on any block in the script area. Observe that the sprite is moving 20 steps forward and turning 15 degrees in a circular motion on the stage. Know about motion blocks. Let us understand the use of motion blocks, which we have used in the project. Move 20 steps. This block moves the sprite 20 steps in forward direction. To move the sprite in backward direction, type the number with the preceding minus sign. For example, -20. Turn 15 degrees. This block is used to turn the sprite in clockwise direction. To turn the sprite in anti-clockwise direction, use Turn 15 degrees block. Let's learn the most interesting topic, drawing a colorful circle. The blocks in the pen block menu allow the sprite to draw lines on the stage. Change the color and thickness of lines. Let us add some more blocks to the previous Scratch project. Observe the movement of the sprite on the stage. Click on the pen block menu. Select the pen down block from the pen block palette. Drag out the block and place it underneath the Turn 15 degrees block. Now click and pull the set pen size to one block onto the script area. Place it below the pen down block.
change the value 1 to 10. Drag out the change pen color by 10 blocks from the pen block palette and drop it at the end. Change the value from 10 to 20. Keep clicking on any of the blocks in the script area till the sprite completes its colorful circle. Students, let's know more. Stop button is placed on the top right corner of the stage. It is red in color and is used to stop the project at any time during execution. Students, let's know more. Green flag is a tiny icon placed at the top right corner of the stage screen. Clicking on the green flag will run the script step by step. Let's learn know about pen block. Let us understand the use of pen blocks which we have used in the project. Pen down. This block draws a line as the sprite moves on the stage. Set pen size to 1. This block is used to set the thickness of the pen to a specific number. You can change the thickness of the pen by typing in the number box. Change pen color by 10. To change the color of the pen, use change pen color by 10 block. Let's quickly learn about making a duplicate copy. හරි. ඒක කිව්වේ මොකද්ද ළමයි? ඒගොල්ලෝ තෝරගත්තනේ අර වලල්ලක් වගේ එකක්. ඔයාලා ඒක තනියම ගෙදරදී කරන්න ඕන. ඒ කියන්නේ මේ දැන් මේ මූ කැරකෙනවනේ. පළවෙනියට කැරකුණාම මේ වලල්ල අපි හිතමු රතු පාටින් කැරකෙනවා. මේක වටේ රතු පාටින් කැරකිලා නවතිනවා. ඊළඟට කැරගෙන්න ඕනේ කොළ පාට ට්‍රැක් එකකට. කොළ පාට එකක්. ඊළඟට කහ පාට. මේ යන්න අපි හිතමු පියවර 20ක් රිපීට් වුණාම කියලා පාට මාරු වෙන්න ඕනේ. මුගේ ගමන් මාර්ගය තියෙනවනේ ගමන් පතය. එතකොට මේ ගමන් පතය එක වටයක් යනකොට රතු, ඊළඟ වටේ යනකොට කහ, ඊළඟ වටේට යනකොට නිල්, ඊළඟට සුදු. ඔය විදිහට මාරු වෙන්න හදන්න පුළුවන් ද ගෙදරදී දැන් ඔයගලන්ට? ගෙදරදී පුළුවන් ද උත්සාහ කරන්න? පුළුවන්. හරි. වෙන්න ඕනේ මොකද්ද? මූ ස්ටෙප් 50ක් යනවා, අංශක 30ක් හැරෙනවා. ඔය දේ 20 පාරක් රිපීට් වෙනවා. එක පාරක් යනකොට එක පාරක් ගියාට පස්සේ පාට මාරු වෙලා ඊළඟ එකට යන්න ඕනේ. පාට මාරු වෙලා යන්න ඕනේ. මෙතන තියෙනවා ඔයාට ඕන බ්ලොක්ස් ඔප්ෂන්ස් ඔක්කොම තියෙනවා. මෙතනින් තෝරගන්න කැමති බ්ලොක් එක මොකක්ද කියලා. පොඩි ප්‍රෝග්‍රෑම් එකක් දුන්නේ. ඊළඟ දවසේ කරලා මේ මට මේ ප්‍රොජෙක්ට් එක එවන්න මම චෙක් කරන්නම්. කොහොමද ඒක ෂෙයා කරන්නේ? මට නිකන් ඔයා WhatsApp එකට දාන්නකෝ. අර දැන් ඔයා සේව් කරපු තැන තියෙනවනේ. මම දැන් සේව් කරේ ඩවුන්ලෝඩ් වලද කොහේ හරි පික්චර්ස් වලද මන් දන්නේ. මේ විදිහට එනේ ෆයිල් එක තියෙනවනේ. එන්නේ ස්ක්‍රීන් එක පේන්නේ. ඊළඟ දවසේ ටිකක් ලොකු ප්‍රෝග්‍රෑම් කරමු. අද අර පළවෙනි දවසේ ඉඳන් මම පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කියලා දුන්නේ. මේ විදිහට ඔයා සේව් කරපු තැන තියෙනවනේ. මේක ඇදලා WhatsApp එකට දාන්න. මේ විදිහට WhatsApp එකට ගිහිල්ලා WhatsApp එකට මූව් කරා නම් හරි. WhatsApp එකට මූව් කරා නම් ඒ ප්‍රොජෙක්ට් එක ඕපන් කරගන්න පුළුවන්. හරි නේද? හරි. අද උගන්වපු ටික තේරුණාද? මම අද ගොඩක් ඉගෙනුවේ නැහැ. ටික ස්ක්‍රැච් වල ෆවුන්ඩේෂන් එක ඔයගලන්ට දුන්නා. ඒ ටික කරගන්න පුළුවන් නේද දෙන්නටම? පුළුවන්. හරි. දැන් මට අර මම කියපු විදිහට අර ආශ්‍රය හරි ඔයාලා තෝරගන්න ස්ප්‍රයිට් අනුව මේ එක වටයක් ගියා ගමන් පාට මාරු වෙන්න ඕනේ. ඊළඟ වටේට තව පාටක්. කොහොම යන්න හදලා එවනවද? සර්. ඔව්. සර් ඒකේ පාට මාරු වෙන විදිහ එච්චර තේරුන්නේ නැහැ නේ මට. අතන අර බ්ලොක්ස් තියෙන්නේ. ඒ බ්ලොක්ස් වල තියෙනවා කලර් චේන්ජ් කරන්න ඔප්ෂන් එක. ඒක චෙක් කරන්න තනියම. ඔයාලටත් පොඩි වැඩක් දුන්නේ ගෙදරදී. ඒ බ්ලොක්ස් වල තියෙනවා පාට මාරු කරන්න ඕන මේ බ්ලොක් එක. ඒක ඇදලා දාන්න විතරයි තියෙන්නේ. හරිද? ඔව්. සර් මේ මම one file viewer කියලා මේ Microsoft Store එකෙන් app එකක් install කරා. ඒකෙන් Word ඕන මේක ඕන් කරන්න පුළුවන්.